හරි ළමයි. එතකොට අපි ගිය සතියේ කතා කරා රජයයි ව්‍යාපාරයයි අතර සම්බන්ධය කියන එක ගොඩනැගෙන විදිහ. අපේ පාඩම රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධයනේ. අපි ඒකේ පාරිභෝගික ආරක්ෂණය කියන සම්පූර්ණ කොටස ඉවර කරලා ඊළඟට කෙලින්ම මේ රජයයි ව්‍යාපාරයයි අතර හැදෙන සම්බන්ධය මොන වගේ සම්බන්ධයක්ද කියලා කතා කරා. අපි කිව්වා රජයක් හැටියට රජයක් දඟලන්නේ තමන්ගේ ආර්ථික අරමුණු ළඟා කරගන්න. එතකොට ව්‍යාපාර දඟලන්නේ තමන්ගේ ව්‍යාපාරික ඉලක්ක වලට යන්න. එතකොට මේ දෙන්නා මේ අරමුණු දෙකට යද්දී රජය ආර්ථික අරමුණු වලට යද්දී ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලට යද්දී මේ දෙන්නගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. දෙන්නගේ උදව් නැතුව දෙන්නගෙම අරමුණු වලට යන්න බෑ කියන්නේ. මොකද මේවා මිශ්‍ර රටවල්. ධනවාදයේ සමාජවාදයේ කවලම් වෙච්ච රජයයි පෞද්ගලික අංශයයි දෙකම හරියට ඉන්න රටවල්නේ. ඒතර මේ වගේ රටවල් වල දෙපාර්ශවයේ අරමුණු ළඟා කරගනිද්දී ඒ දෙපාර්ශවයේ උදව් ඕනි වෙනවා. ඒ කියන්නේ රජයට ව්‍යාපාර නැතුව මේ වැඩේ කරන්න බෑ. ව්‍යාපාර වලට රජය නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒක තමයි අපි මේ සතියේ කතා කරන්නේ. එතකොට එතෙන්දී අපි තේරුම් ගත්ත දැන් රජයකට තියෙනවලු මේ ආර්ථික අරමුණු. ආර්ථික අරමුණු ඔක්කොම පහක් අපි එතකොට ගිය සතියේ කියලා දුන්නා. මොනවද රජයක් හැටියට ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු කියන්නේ. පූර්ණ සේවා නියුක්තියකට යන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික වර්ධනයක් සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා. සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනවා. යහපත් අන්තර්ජාතික වෙළඳාමක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔය ටික කතා කරා. ඊළඟට මම කිව්වා මේ ආර්ථික අරමුණු ළඟා කර ගැනීමට යාමේදී එයා හැම වෙලේම ව්‍යාපාර වලට යම් බලපෑම් කරනවා. එතන ඒක ව්‍යාපාර වලට බලපෑමක් වෙනවා. රජය තමන්ගේ ආර්ථික අරමුණු ළඟා කර ගැනීමේදී කරන දේවල් ව්‍යාපාර වලට බලපානවා. ඒක තමයි අපි BS වල මේක කතා කරන්නේ. මේ බලපෑම් කරන ආකාර ඔක්කොම අපි 7ක් ලියාගත්තා. 7න් දෙකක් එකක් අපි කතා කරා. ඒ කියන්නේ මේ රජයෙන් එන හැම බලපෑමක්ම අපි අනික තේරුම් ගත්තා. අර ප්‍රධාන කොටස් තුනෙන්ම එනවා. ඒ කියන්නේ දැන් රජය කියන එකේ මූලික කොටස් තුනක් තියෙනවා කියලා කිව්වනේ. රජය කියලා කියන එක තනි වචනේ වුණාට රජය කියන්නේ මූලික කොටස් තුනක එකතුවක්. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන කියන තුනේම එකතුව තමයි රජය කියන්නේ. එතකොට අර රජයේ බලපෑම ව්‍යාපාර වලට එනවා කියන එකේදී ඒ තුන් පැත්තෙන්ම මේ බලපෑම එන විදිහ අපි උදාහරණ ඩිංග ලියාගත්තා. දැන් අපි මුලින්ම කතා කරා යටිදල පහසුකම් සපයන්නෙක් විදිහට රජය හැසිරෙනවා. පාරවල්, පාලම්, ගුවන් තොටුපළවල්, වරායවල් එයා තමයි හදන්නේ රජය. එතකොට ඒක ව්‍යාපාරිකයන්ට බලපානවා. දැන් මේ බලපානවා කියන වචනේ අදහස හොඳක් කරනවා වෙන්නත් පුළුවන්, නරකක් කරනවා වෙන්නත් පුළුවන්. දැන් රජය ගන්න තීරණ එයා ඒව ගන්න තමන්ගේ ආර්ථික අරමුණු වලට යන්නේ. ඒ තීරණ වලින් ව්‍යාපාරිකයන්ට එන බලපෑම. ඒක හොඳ බලපෑමක් වෙන්නත් පුළුවන්, නරක බලපෑමක් වෙන්නත් පුළුවන්. දැන් ඊයේ දවස් 10කට රට ලොක්ඩවුන් කරානේ. දැන් අද එහෙම මේ මොහොතේ ඇදිරි නීතියනේ තියෙන්නේ. දැන් මේක ව්‍යාපාර වලට කොයි විදිහට බලපානවද? රටේ තියෙන තත්ත්වයක් එක්ක එහෙම නොකර බෑ. ඒ හින්දා කරා. හැබැයි ඉතින් ඒක ගොඩාක් ව්‍යාපාර වලට මේ වෙනකොට අවාසි සාධක විදිහටයි බලපාන්නේ. දැන් අපිට උනත් 30 වෙනිදා වෙනකන් මුකුත් කරන්න බෑනේ. දැන් ඔයගොල්ලන්ට මේ මාසේ ටියුට් එහෙම දැන් මේ වෙද්දි ලැබිලා තියෙන හින්දා අපිට පන්ති ටික කරගෙන ගියා. 30 වෙද්දි රට ඇරියොත් අපිට ලබන මාසේ ටියුට් එක දවස් 5ක් 6ක් ඇතුළත දීලා ඊළඟ මාසේ වැඩේ පටන් ගත්ත හැකි. බැරි වෙලා හරි රට තවදුරටත් දීර්ඝ කරොත් එහෙම නිරෝධායම මේ ඇදිරි නීතිය අපිට ලබන මාසේ ටියුට් එක දෙන්න පරක්කු වෙයි. සමහරවිට ලබන මාසේ පන්ති කරන්නම බැරි වෙයි. මේ දීලා තියෙන ටියුට් ඉවර වුණා. මොකද කුරියර් සේවා වැඩ වුණාටම බෑනේ. අපි ටියුට් print කරන්න ඕනේ. ඒවා කුරියර් එකට ගිහින් දෙන්න ඕනේ. තා පැකට් කරලා ඇඩ්‍රස් අරවල ඒ වැඩ ටික දිනවනේ. ඒවා දැන් මම නම් ඉතින් මගේම ප්‍රෙස් එකක් තියෙන හින්දා මම ඒ ටික එමින් සැරේ කරගෙන යනවා. ලබන මාසෙට ඕනේ නිබන්ධනෙමත් දැන් මේ වෙද්දි ගහලා තියෙන්නේ. අර ඒවා සූදානම් කරලා කුරියර් එකට දෙන්න තියෙන්නේ. මට ඒක ඉදිරියට වෙලා වුණත් කරන්න පුළුවන්. ඒ වුණාට හැමෝටම බෑනේ එහෙම. print shop වලට යන්න ඕනේ ඒවා වහලා.
ඊළඟට පාරේ තොටේ යන්න බෑ ඇතුළේ නීතිය දාලා. ඉතින් එතකොට ඒක බලපාන. දැන් අද ඔක්කොම කඩවල් වහලා. එතකොට අද මේ කඩවල් වල සිද්ධ වෙන බිස්නස් සිද්ධ වෙන්නේ නැහැ. ත්‍රිවිල් පාක් වලට හයර් නැහැ. අධික වේදිකාවේ වෙළඳාම් කරන අයට අද ආදායමක් නැහැ. උදේ පාන්දර කැඳ විකුණන මිනිස්සයාට හවසට කඩල විකුණන කරත්තෙට ලොතරැයි විකුණන මිනිස්සයාට ඒ දවසේ ආදායම හොයන මිනිස්සුන්ට ඒ ආදායම දහිමි වෙනවා. ඒ කියන්නේ රජයේ තීරණයක්. හැබැයි ඒක ව්‍යාපාර වලට ඉතින් නරක විදිහට බලපානවා. සමහර ව්‍යාපාර වලට මේක හොඳ විදිහට බලපානවා. හොඳ විදිහට බලපාන්නේ කාටද? දැන් ඔන්ලයින් ගනුදෙනු කරන අයට මේ දවස්වල මිනිස්සු ගෙදර ඉන්න හින්දා මං හිතන්නේ ඔය ජංගම රත එහෙම වැඩ ඇතිනේ. දැන් ඔන්න වෙනදට වඩා චුම්පාම් විකිනේ. වෙනදට වඩා ඔන්ලයින් බිස්නස් වලට බිස්නස් වැඩි. ගෙදරට වෙලා ඉන්නකොට මිනිස්සු ඉතින් එක එක කෑම හදා කනවා. ඒ වගේ දේවල් වලට දෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒකයි සමහර අයට හොඳයි. සමහර අයට නරකයි. මේ රජය කරන හැමදේම එහෙම තමයි. සමහර අයට ඒක හොඳ විදියට බලපාද්දි තව සමහර අයට නරක විදියට බලපානවා. දැන් මොකද රට වහන්න නැතුව තියාගෙන ඉඳලා කොරෝනා තව ටිකක් උග්‍ර වුණා. තව ටිකක් උග්‍ර වෙලා ඉවර වෙලා මේකේ කන්ට්‍රෝල් කරගන්න බැරි මට්ටමක් දැනටත් තියෙනවා. ඒක තව උත්සාහ වුණොත් එහෙම කොහොමත් ව්‍යාපාර වලට වාසි මිනිස්සු මැරෙනවා කියලා කියන්නේ මිනිස්සු කියන්නේ කවුද ව්‍යාපාර වල? මිනිස්සු කියන්නේ ව්‍යාපාර වල ඉල්ලුම්. රටේ මිනිස්සු මෙරි යනකොට රටේ ජනගහනය අඩු වෙනවා. රටේ ජනගහනය අඩු වෙනකොට සමස්ත ඉල්ලුම අඩු වෙනවා. ගෙවල් වල වැඩි හිටියෝ මරුණොත් හම්බ කරන මිනිස්සු මරුණොත් මොනේ මිනිස්සු දුප්පත් වෙනවා. කන්න බොන්න විදිහක් නැතුව අසරණ වෙනවා. එතකොට ඉතින් ව්‍යාපාරිකයන්ට ඒකත් ඒ විදිහට බලපානවා නරක විදිහට. යන්නේ හින්දා දැන් අපි මේ කතා කරගෙන යන්නේ මේ රජයේ බලපෑම එන විදි. දැන් විදි දෙකක් අපි උදාහරණ ලියාගත්තා. යටිතල පහසුකම් සපයන්නෙක් විදිහට රජය හැසිරෙනවා ඒක බලපාන විදිහ. බදු අය කරන්නෙක් විදිහට හැසිරෙනවා ඒක බලපාන විදිහ. ඊළඟට රජය ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට හැසිරෙනවා. ඒ කියන්නේ විවිධ ප්‍රතිපත්ති හදනවානේ රජය. ප්‍රධාන වශයෙන් අපි BS වල කතා කරන ප්‍රතිපත්ති තියෙනවා දැන්. ෆිස්කල් ප්‍රතිපත්තියයි මූල්‍ය ප්‍රතිපත්තියයි කියන්නේ. මේ පාඩමේ මේ දෙක ගැන විස්තර කතා කරන්න තියෙනවා. ඉතින් ওই හැම ප්‍රතිපත්තියක්ම ව්‍යාපාරිකයාට ඍජුව හෝ වක්‍රව හොඳට හෝ නරකට බලපානවා. ඒ ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියන දන ඔයා පල්ලෙහාට ලියා ගන්න අර ගේ සතිය වගේ අර කොටස් තුන මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියලා ලියාගන්න. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියලා පල්ලෙහාට ලියා ගන්න මේ ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියන දන මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියලා ගේ සතිය වගේ ලියා ගන්න. මොකද හැම බලපෑමක්ම ඔය කියන පැති තුනෙන්ම එනවා ඒකයි. ඒ තුනම අපි දැනගන්න ඉපේ. එහෙම ලියලා මධ්‍යම රජය කියන තැන ඉස්සරහින් ලියන්න ෆිස්කල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය. ඒක මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක කරන්නේ. ෆිස්කල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය. අකුරු ගහන තත්ත්වයක් තියෙනවා. ඔයගොල්ලන්ට අකුරු ගහනවද? ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශ වලට අකුරු ගහනවද කියන්නේ? නැද්ද? නෑ සර්. හරි අපි බලමු දැන්. නෑ සර්. ඔව් සමහර අයට නැහැ කියනවා සමහර අය ඔව් කියනවා. අපි තව චූට්ටක් කරලා බලමු බැරි වුණොත් නවත්තලා අපි වෙන ටයිම් එකක් දාගමු. මොකද ගෙවල් වලින් එහෙම කෑ ගහනවනේ අකුණු ගන්නකොට ඕෆ් කරන්න අරකම එක කියන්නේ. දැන් අපි මොකද්ද ලියාගත්තේ ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට මධ්‍යම රජයේ බලපෑමනේ ෆිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති. පළාත් සභා කියන දේ ඉස්සරහට ලියන්න ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම. ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම. ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.
ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම. ව්‍යාපාර නාම ප්‍රඥප්තිය කියව මොනවද කියලා හිතන්න යන්න එපා. අපිට එහෙම ඕනේ නැහැ උතන. ෆිස්කල් ප්‍රතිපත්තිය මුල් ප්‍රතිපත්තිය ගැන නම් කතා කරනවා. අර පළාත් සභාව වලින් හදන ප්‍රතිපත්තියක් තමයි ව්‍යාපාර නාම ප්‍රඥප්තිය කියන්නේ. ඒක ව්‍යාපාර සංවිධාන පාඩමේ අපිට ඊළඟට ඔයගොල්ලන්ට දීලා තියෙන ටියුට් එකේ තියෙනවා. අපි තාම මේ කරන්නේ ගිය මාසේ දුන්න ටියුට් එකනේ. මේ මාසෙට දුන්න ටියුට් එක තාම පටන් ගත්තේ නැහැ. ඒකේ තියෙනවා. ඊළඟට පළාත් පාලන ආයතන වලින් ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට එන බලපෑම තමයි පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. කියන පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒවා කරන්නේ පළාත් පාලන ආයතන වලින්. දැන් පළාත් පාලන ආයතන කිව්වහම එහෙම නිකන් දන්නේ නැහැ වගේ ඉන්න එපා. ඒසතේ කියලා දුන්නා. පළාත් පාලන ආයතන කියන්නේ නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා ඒවනේ. ඔන්න ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට එන බලපෑම හරියි. ඊළඟට තියෙනවා තරඟකරුවෙක් විදිහට බලපානවලු රජේ. සමහර වෙලාවට ව්‍යාපාරිකයට පේන්නේ රජයේ තරඟකරුවෙක් වගේ හිතෙනවා. කියන්නේ ව්‍යාපාරත් එක්ක තරඟ කරනවා රජය. තරඟ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පුතේ ව්‍යාපාරිකයෝ පෞද්ගලික ව්‍යාපාරිකයෝ කරන දේවල්ම රජය කරනවා. එතකොට එතන තරගයක් හැදෙනවනේ. දැන් අපිට එහෙම පෞද්ගලිකංශයයි රජයයි අතර පැහැදිලිවම තරගයක් වෙන අවස්ථාවකට උදාහරණයක් කියන්න ඔයාලට මතක් වෙනවනේ. දැන් කතා බහ කරලා වැඩේ කරන් යන්නේ. එතකොට තමයි හොඳට තේරෙන්නේ. ඔයාලට සමාජයේ හැසිරෙන පුද්ගලයෙක්නේ. එදිනට වෙලා හිටියට ඔගොල්ලෝ ඉස්කෝලේ යනවා, පන්ති යනවා, ටීවී බලනවා, Facebook යනවා. එතකොට ඔයාලට පේන්නේ නැද්ද රජයයි ව්‍යාපාරයයි අතර තරගයක් ඇති වෙන අවස්ථාවක් උදාහරණයක් දෙන්න බලන්න. ප්‍රවාහන සේවය. අන්න ප්‍රවාහන සේවය තුල අපිට මේක පැහැදිලිව පේනවා. CTB බස් තියෙනවා, ප්‍රයිවට් බස් තියෙනවා. එතකොට අරවා පෞද්ගලික අරවා රජේ. එතකොට එතන රජයේ ඉදිරිපත් වෙලා තියෙනවා තරගකරුවෙක් විදියට. ඒක ව්‍යාපාරිකයට උඩ බලපානවා. තව අවස්ථාවක් කියන්නේ ගෙදර ඉන්නකොට තව පැහැදිලිවම පේන එකක් තියෙනවා. රෝහල් සෞඛ්‍ය සේවා. එහෙම ගමු ඒකත් එතනක් තියෙනවා. එතන නම් ඉතින් අර මේකයි. රජයේ රෝහලයට එහෙම ඉච්චර වුවමනාවක් නැහැ අපිව ගෙන්න ගන්න. පෞද්ගලික රෝහල් තිබ්බයි කියලා රජයට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතර අපිට පේනවා හැබැයි තරගයක් තියෙනවා. සමහරු රජයේ රෝහලට යනකොට සමහරු ප්‍රයිවට් ඒවට යනවා. එතන තරගයක් නැහැ වගේ පේන්නේ. මොකද අරට නොමිලෙන්නේ දෙන්නේ. ආණ්ඩුවේ වෙහෙත් දෙන්නේ නිකන්නේ. ඒකින්ද ආවත් එකයි ලෙඩු නාවත් එකයි. පෞද්ගලිකංශ සල්ලි දාන CTB එකයි ප්‍රයිවට් එකයි එහෙම නැහැ දෙකම සල්ලි ගෙවලා යන්නේ. එතන පැහැදිලිවම තරගයක් පේනවා. තව හොඳාකාරව පේන එකක් තියෙනවා ඕගොල්ලෝ ගෙදර අවසට වාඩි වෙලා මොකක්ද දිහාද සාමාන්‍යයෙන් බලන් ඉන්නේ. එතකොට පේන්නේ නැද්ද ඒතර තරගයක් තියෙනවා. ඇයි සංනිවේදන සේවා? ඔව් රූපවාහිනියෙන් දැන් ජාතික රූපවාහිනිය ITN channel යි ඒවා රජේ. දෙරණ සිරස හිරු ඒවා පෞද්ගලික. ඒ දෙකොල්ලෝ අතර තරගයක් තියෙනවා. දැන් මිනිස්සු අර channel එතකොට රජයේ channel ටික හදන්නේ ඒගොල්ලන්ගේ channel එක බලලා දැන් අර මම කිව්වනේ පළවෙනි පාඩමේදී channel වලට ආදායම එන්නේ ad වලින්. එතකොට මේ channel වල යන වැඩසටහන ජනප්‍රිය වෙන්න තමයි ad එහෙම වැඩිපුර එන්නේ. ඉතින් රජයේ channel වලින් පෞද්ගලික channel වලට තරගයක් දෙනවා. අපිට ඉතින් අපි ලේසියකට ජාතික රූපවාහිනිය ITN බලන්නේ ඒ ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ දුර්වලතාවය. තරගයක් දෙන්න කියලා ආවට ඒගොල්ලෝ ඒ පැහැදිලිව තරගෙ දෙන්නේ නැති එක. ඒ වෑ ඉතින් හොඳ වැඩසටහන් ගියොත් අපි බලයි. දැන් ITN එකේ ගියා කාලයක් මොකද්ද කූඹියෝ කියන ටෙලි නාට්‍යය. ඒක ගොඩාක් අය බැලුවා. ඒක ITN එකේ ගියා අටපට්ටම කියන වැඩසටහන. ඒ ටයිම් එකේ ගොඩක් අය ඒක බැලුවා. ජාතික රූපවාහිනිය ලොකු තරගයක් දුන්න කාලයක්. කාලයක් තිබ්බ හවස 6:00 7:00 ටයිම් එකේ මුළු ලංකාවම ජාතික රූපවාහිනිය බලන කාලයක්. ඔයගොල්ලෝ පොඩි ඇයි වලතනම් කියන්නේ කොයි කාලෙද? මොන වැඩසටහන යන කාලෙද? කොරියන් කතා. ඈ? ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක බලලා තියෙනවා. විශේෂයෙන් කෙල්ලෝ. සුජාත දියණි. සුජාත දියණි. කවුද චංගුමි ඉන්න කාලේ.
මොකද්ද සුජාත දියණියද මොකද්ද දියණියක් මේ කිව්වේ? ඒ චංගුමේ ඉන්න කාලේ කොහොමද හවස 6:00මාර 7:00මාර ටයිම් එකේ මුළු ලංකාවේම වැඩිම ප්‍රමාණයක් නරඹන මේ channel එක තමයි ජාතිකේ. ඒක අපි ඉස්කෝලේ යන කාලේ තිබ්බ රොබින් හූඩ්. රොබින් හූඩ් යන ටයිම් එකේ හැම ගෙදරකම ජාතික තමයි බලන්නේ. අන්න එහෙමයි. ඉතින් ඒගොල්ලෝ හොඳ වැඩසටහන් ගෙනාවොත් ඉතින් අපි බලනවා අපිට අදාළ නැහැනේ රජයේද පෞද්ගලිකද කියලා. අපිට කැමති විදිහේ නව ප්‍රවණතාවලට ගැලපෙන මොනවා හරි වැඩසටහන් ආවොත් අපි බලයි ඉතින්. දැන් channel I එකේ මැච් එක දෙන දවසට අර තේරම channel පැත්තක තියලා ඉවර වෙලා සල්ලිත් ගෙවලා channel I එක අරගෙන මේ බලන්නේ ලංකාවේ ගොඩක් අය. පෞද්ගලික channel වල මැච් එක දෙන්නේ නැහැ. දැන් හිතන්න හදිසියේ මේ World Cup එකේ ෆයිනල් ඇවිල්ලා ලංකාව. එතකොට ඒක දෙන්නේ channel I නම් එක්ක ජාතික නම් අනිවාර්යෙන් ලංකාවම බලනවනේ. අන්න ඒකයි. තරගකරුවෙක් විදිහට හැසිරෙනවා රජයේ ගොඩක් තැන්වල. අර ඔයගොල්ලෝගේ උදාහරණ දෙක ගොඩක්ම ගැලපෙනවා. ප්‍රවාහන කටයුතු වලදී සංනිවේදන සේවා සැපයීමේදී. දැන් මොබිටෙල් කිව්වම රජයේනේ. රජය කියන්නේ ඒක රජයයි පෞද්ගලිකයි දෙකම කවලම් වෙච්ච එකක්. වැඩි අයිතිය රජයට. ඩයලොග් ගේම පෞද්ගලික. ලොකු තරගයක් තියෙනවනේ ඉතින්. අපි ගොඩාක් අය රවුටර් පාවිච්චි කරා. SLT රවුටර් තියෙනවා ඩයලොග් ගේව තරම්ම. ඊට වඩා තියෙනවා සමහරවිට. ඩයලොග් සිම් වගේම මොබිටෙල් සිම් පාවිච්චි කරනවා. අන්න බලන්න. ඒ තරගකරුවෙක් විදිහට එන බලපෑම අර පැති තුනෙන්ම එනවා. එතනත් ලියා ගන්න පල්ලෙහාට මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියනවා. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියනවා. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන. ඒක මධ්‍යම රජයේ බලපෑම ලියන්න රූපවාහිනී නාලිකා. රූපවාහිනී නාලිකා ප්‍රවාහන සේවා. මේ මධ්‍යම රජයෙන් තමයි මේ බලපෑම ඉන්නේ තරඟකරුවෙක් විදිහට. රූපවාහිනී නාලිකා ප්‍රවාහන සේවා වගේ. පළාත් සභා වලින් එන බලපෑම තමයි පළාත් සභා යටතේ තරඟකාරී ව්‍යාපාර පවත්වාගෙන යාම. පළාත් සභා යටතේ තරඟකාරී ව්‍යාපාර පවත්වාගෙන යාම. පළාත් සභා යටතේ තරඟකාරී ව්‍යාපාර පවත්වාගෙන යාම. එතකොට මේ බලපෑම පළාත් සභා වලින් එන්නේ තරඟකරුවෙක් විදියට. පළාත් පාලන ආයතන වල එන තරඟකරුවෙක් විදියට එන බලපෑම තමයි වෙළඳසල් ඉදිකර කුලියට දීම. වෙළඳසල් ඉදිකර කුලියට දීම. පළාත් පාලන ආයතන වලින් එහෙම කරනවනේ. වෙළඳසල් ඉදිකර කුලියට දීම. දැන් ඔයගොල්ලන්ට එකපාරට මතක් වෙන්නේ නැත්නම් හිතන්න ඕනෙම ටවුන් එකක තියෙනවා පොදු වෙළඳ සංකීර්ණයක් තියෙනවා. පොදු වෙළඳ සංකීර්ණය කියලා තියෙනවා. ඒකේ කඩකාමර ඔක්කොම අදාළ ප්‍රාදේශීය සභාවට හරි නගර සභාවට හරි මහනගර සභාවට හරි ගෙවලා එපා ගන්න. එතකොට ඕනෙම ටවුන් එකක තියෙනවා නගර සභාවට අයිති පිට්ටනිය. රත්නපුරේ තියෙන සීවලී ග්‍රවුන්ඩ් එක ගෙවලා එපා ගන්න. කාටද ගෙවන්නේ? රත්නපුරේ නගර සභාවට ගෙවන්න ඕන. හරි ගෙවලා තමයි ගන්න ඕන. අන්න ඒවා. එනවා වෙළඳසල් ඉදිකර කුලියට දෙනවා කියන්නේ. බස් ස්ටෑන්ඩ් එකේ තියෙන කඩවල් තියෙන කඩකාමර තියෙන. බස් ස්ටෑන්ඩ් එකේ කඩකාමර තියෙන. ඒතර ඒ බලපෑමත් එන්නේ අදාළ නගර සභාවට ගෙවලා එපා. එහෙම කඩකා පොළ ගැන හිතන්න සතිපොළ. සතිපොලේ කාමරයක් ගන්න නම් කඩකාමරයක් ගන්න නම් ඒ අදාළ ප්‍රාදේශීය සභාවට හරි නගර සභාවට හරි මහනගර සභාවට හරි ගෙවන්න ඕන. මොන තරඟකරුවෙක් විදියට එන බලපෑම. ඊළඟට නීති රීති පැනවීම මගින් කියලා තියෙනවා. ආණ්ඩුවනේ ඉතින් කොහොමත් නීති රීති දාන්නේ ඉන්නේ අපිට. නිරෝධායන ඇඳිලි නීතිය. ඔන්න ඊයේ ධම්ම මධ්‍යම රජයේ නීතියක්. ඔන්න ව්‍යාපාර වලට බලපන්. ආණ්ඩුවේ සම්මත කරන අනපනත් වල තියෙන දේවල් ව්‍යාපාරිකයා පිළිපදින්න ඕන. අපි කලින් මේ පාඩමේ මුලදී කතා කරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේ පනතේ කොන්දේසි සියලු වෙළෙන්දෝ පිළිපදින්න ඕන. ඉතින් එතකොට අන්න නීති රීති වලින් එන බලපෑම. එතනත් ලියාගන්න අර තුන. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන කියන. එතනත් ඒ තුන ලියාගන්න. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන කියලා ලියාගන්න.
නීති රීති හැටියට මධ්‍යම රජයෙන් එන නීති රීති තමයි අපි දන්න එක ලියාගමුකෝ උදාහරණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත එහෙම නැත්නම් පාරිභෝගික ආරක්ෂණ අනපනත් කියලා ලියන්න. පාරිභෝගික ආරක්ෂණ අනපනත්. ඒක මධ්‍යම රජයෙන් තමයි ගේන්නේ. පාරිභෝගික ආරක්ෂණ අනපනත්. පාරිභෝගික ආරක්ෂණ අනපනත්. ඊළඟට පළාත් සභාව වලින් එන නීති රීති හැටියට ගත්ත හැකි පෞද්ගලික බස් රථ සඳහා වන නීති රීති. ඒක පළාත් සභාව වලින් තමයි ඇති කරන්නේ. පෞද්ගලික බස් රථ සඳහා වන නීති රීති. පෞද්ගලික බස් රථ සඳහා වන නීති රීති. පෞද්ගලික බස් රථ සඳහා වන නීති රීති. ඊළඟට පළාත් පාලන ආයතන වලින් එන නීති රීති හැටියට ගත්ත හැකි ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම. ඒ කියන්නේ දැන් ඔය බිල්ඩින් එක එහෙම හදනකොට ඒක නගර සභාවට දාලා ඒක එහෙම පාස් වෙන්නේ නැහැ. බිල්ඩින් එකේ ප්ලෑන් එක. ආවේ ගෙවල් එහෙම හදනකොට උනත් එහෙම තමයි. ඉතින් අර සාමාන්‍ය මිනිස්සෙක් ඔය ගමේ කොහක් ගියක් හදාගත්තා වගේ නෙමෙයි. දැන් බලන්නකො පුතේ සාමාන්‍ය බිල්ඩින් එහෙම අර තට්ටු 30 40 බිල්ඩින් අපිට මේ පැති වල පේන්නේ නැහැ. කොළඹ තියෙනවා යන්නේ. ඇයි මේ පැති වල ඉන්න මිනිස්සුන්ට එහෙම තට්ටු 30 40 බිල්ඩින් ගහන්න සල්ලි නැද්ද? රත්නපුරේ ඉන්නේ වැඩි හරියක් මැණික්කාරයෝ. අනික කොළඹ බිල්ඩින් ගත්තාම ඒව ගොඩක් ඒවා රත්නපුරේ මිනිස්සු. ඔය මෙහෙ ඉන්න මැණික් බිස්නස් කරන අයට එහෙම බිල්ඩින් තියෙනවා කොළඹ. එතකොට අයි රත්නපුරේ ගහන්න බෑ ඉතින්. එහෙම බෑ. දැන් ගයක් වුණත් බලන්න උඩරිම තට්ටු 3 ගයක් නේ මේ පැති වල ගහන්නේ. බිල්ඩින් එකක් වුණත් තට්ටු 5 ගේවනේ උඩරිම තියෙන්නේ. ඒකට හේතුව ප්ලෑන් අනුමත කරන්නේ නැහැ නගර සභාව වලින්. මොකද මේවා සාමාන්‍ය ජනාවාසනේ. හරි. මේවා එහෙම ලොකුවට බිල්ඩින් ගැහුවාම තව කරන්ට් වයර් අනම්මනම් එහෙම කේස් තියෙනවනේ. ඒ හින්දා දෙන්නේ නැහැ. ඉතින් ඒවා පළාත් පාලන ආයතන වලින් තමයි ඒ නීති රීති දාන්නේ. හරි. ඊළඟට තියෙන බලපෑම මොකෙන් එන බලපෑමද තියෙන්නේ? ගනුදෙනු කරුවෙක් විදිහට තියෙන බලපෑම. සමහර වෙලාවට පුතේ රජය හැසිරෙනවා ගනුදෙනු කරුවෙක් වගේ. ගනුදෙනු කරුවෝ කියන්නේ කඩවල වලින් බඩු ගන්න මිනිස්සුනේ. රජය නිකන් සාමාන්‍ය වෙළඳසල් වලට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්නවා. එතකොට හරියට රජය නිකන් ගනුදෙනුකාරයෙක් වගේ වෙනවා. ඒක ඉතින් ව්‍යාපාරිකයට හොඳයි. උදාහරණයක් කියන්න බලන්න ඕගොල්ලන්ට නිකන් රජය විසින් අනිත් ව්‍යාපාරිකයන්ගෙන් යම් යම් මිලදී ගැනීම කරන අවස්ථාවක් කියන්නේ. මතක් වෙන්නේ නැද්ද? සාමාන්‍ය පෞද්ගලික ව්‍යාපාර වලට ගිහිල්ලා අර අපි ගිහින් බඩු ගන්නවා වගේ රජය ගිහිල්ලා බඩු ගන්නවා. එතකොට ඒකත් මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියන තුනෙන්ම එනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ රජයේ කාර්යාලවලට අවශ්‍ය කරන කාර්යාලීය උපකරණ ගන්නකොට දැන් අපි ගෙදරට ඇඳක් මේසයක් කුටුවක් අල්මාරියක් එහෙම ඕන වුණාම දම්රෝ එකට එහෙම ගිහින් ගන්න. එතකොට දැන් ඔය රජයේ කාර්යාලයකට ගිහින් බැලුවා. ඒකේ තියෙන මේස පුටු ඒවත් ඔය දම්රෝ හරි මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් නේ තියෙන්නේ. ඒනේ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් අරගෙන. හරි. එතකොට ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ඩෙස්ක් බංකු ටික මුණු පැට පොසු ඉදල් අනම්මනම් තියෙන පන්ති වල එහෙම මේව කොහෙන් ගත්තු ඒවා? ඒවත් තරම් තියෙන්නේ ඔය සාමාන්‍ය ව්‍යාපාරයේ. පෞද්ගලික ව්‍යාපාරවල. හරි. අන්න එතකොට ඒව ඇවිල්ලා ගනුදෙනු කරුවෙක් විදිහට රජය බලපාන අවස්ථාව. දැන් අපි හිතමුකෝ දැන් රජය විසින් තීරණය කරනවා
නිරෝධායන ඇඳිලි නීති කාල සීමාව තුල හැම ගෙදරකටම බඩු මල්ලක් දෙන්න. හරි. එතකොට ඔය බඩු මල්ලට ඕනි කරන බඩු ටික කොහෙන්ද ගන්නේ? මේ කොහේ හරි ව්‍යාපාරයකින් තමයි ගන්නේ. මොකද එතකොට ඒවට වෙනම රාජ්‍යාංශීය ව්‍යාපාර තියෙන ඕනනම් උපරිම සතොසෙන් ගන්න. ඒ අරින්න අනිත් සාමාන්‍ය ව්‍යාපාර වලින් තමයි ගන්නේ. ඕගොල්ලන්ගේ ඉස්කෝලේ පන්ති අතු ගන්න කොස්සල් නැත්තම් ළඟ තියෙන කඩේකට ගිහලානේ කොස්සගේ. එතකොට ඒක ඇවිල්ලා රජයේ මිලදී ගැනීම. ඒක නම් ඉතින් ළමයි සල්ලි එකතු කරලා කොසු ගන්න. ඉස්කෝලෙන් සල්ලි දීලා ගන්න දේවලුත් තියෙනවනේ. දැන් ඉස්කෝලේ කම්පියුටර් රූම් එකට ඕනි කරන කම්පියුටර් ටික. ඒ කොහේ හරි කම්පියුටර් කඩේක ඉන්නේ ගන්න. අන්න බලන්න. එතකොට එතන ගනුදෙනු කරුවෙක් විදියට රජය හැසිරීලා තියෙනවා. එතනත් ලියන්න අර තුන. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියන. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියලා ලියන්න. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන. සර් ඔව්. අර මේ සහල් තොග වගේක් රජයේ මිලදී ගත්ත ඒකත් මේකට ගන්න පුළුවන්. පුළුවන්. මධ්‍යම රජය කියන එකේදී ලියන්න රජය වී මිලදී ගැනීම. මධ්‍යම රජයෙන් ගනුදෙනු කරුවෙක් වෙන අවස්ථාවක් තමයි රජය වී මිලදී ගැනීම. කාර්යාලීය උපකරණ මිලදී ගැනීම උදාහරණ එකක් ලියාගත්තත් ඇති. ළමෙක් කිව්වේ කහ තොගයක් මිලදී ගත්තා කියලා. ඒතකොට ඒවත් හරි. ගොවියන්ගේ වී ටික රජයෙන් මිලදී ගන්නවා. කාර්යාලීය උපකරණ මිලදී ගන්නවා. ඒක මධ්‍යම රජයෙන් ගන්නේ. පළාත් සභාව වලින් ගනුදෙනු කරුවෙක් වෙනවා කියන එක උදාහරණයක් තමයි ආරක්ෂක සේවා ලබා ගැනීම. සිකියුරිටි ෆර්ම් වලින් සිකියුරිටි ලගන්න. පළාත් සභාවයටදී ආරක්ෂක සේවා මිලදී ගැනීම. ආරක්ෂක සේවා මිලදී ගැනීම. කියන්නේ රජයේ ආයතන වලට ඕනි කරන සිකියුරිටිලා හැම ඒගොල්ලෝ ඔය සිකියුරිටි ෆර්ම් වලින් තමයි ගන්න පෞද්ගලිකයෙක්. පළාත් පාලන ආයතන වලින් ගනුදෙනු කරුවෙක් වෙනවා කියන එක උදාහරණයක් තමයි ආදාහනාගාර සේවා පවත්වාගෙන යාම. ආදාහනාගාර සේවා පවත්වාගෙන යාම. ඔය මිනි මුච්චන ඒවා. අපි ඒවට සල්ලි දීලා එපා. ඒකට ඒව කරගන්න. පළවෙනි මිලදී ගැනීමක් වගේ ගන්න ඒ කරන්නේ. ආදාහනාගාර සේවා පවත්වාගෙන යාම. හරි. ඔන්න දැන් රජයක් හැටියට ව්‍යාපාරවලට බලපෑම් කරන විදි 7ක් ගන්න. ඔය 7 උදාහරණත් මතක තියාගන්න. මොකද සමහර වෙලාවට නිකන් ලොකු ඡේදයක් වගේ දෙනවා. දීලා ඔයාට කියනවා මෙතනදී රජය බලපාලා තියෙන්නේ කවුරු විදිහටද? ඔයා ඒ ඡේදයේ කියවලා තේරුම් ගන්න ඕනේ මෙතෙන්දී රජය මේ බලපෑම් කරලා තියෙන්නේ ව්‍යාපාරිකයාට ගනුදෙනු කරුවෙක් විදියට. මෙතෙන්දී බලපෑම් කරලා තියෙන්නේ තරග කරුවෙක් විදියට. ඒක ඒ සාමාන්‍ය ඡේදයක් වගේ කියවුවාම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ප්‍රායෝගික සිද්ධි දෙනවා. දැන් නිරෝධායන ඇඳිලි නීතිය දැමීම ව්‍යාපාර වලට බලපාන්නේ ඔය කියපු හතෙන් මොන බලපෑම විදිහටද කියන්න බලන්න එනවා. නීති රීති පැනවීම. නීති රීති සම්පාදකයේ ලෙස තමයි එතන බලපෑම අපිට ආවේ දැන් රජයෙන් එන බලපෑම. අන්න ඒ වගේ. මේ බලපෑම ඔය කියපු හතෙන් මොන බලපෑමක්ද කියලා සාමාන්‍ය සිද්ධියක් දුන්නාම අපිට කියා ගන්න පුළුවන් වෙනවා. ඊයේ පෙරේදා හාල්මැස් වලට බද්දක් ගැහුවනේ. අත්‍යවශ්‍ය ආහාර සඳහා වෙළඳ බද්දක් පැනෙවුවා. ඒ බලපෑම එන්නේ ඔය බලපෑම් වලින් මොකක් විදියටද? බදු අය කරන්නේ විදියට එන බලපෑමක් තමයි එතන අපිට පේන්නේ. අන්න බලන්න ඒවා ටක් ගාලා එහෙම තේරෙනවා නම් හරි. ඒක තමයි මෙතන ඕනි. BS වල ඔය දෙන එකම මේ විදිහටම කටපාඩම් කරගෙන හිටියට වැඩක් නැහැ. අහන ප්‍රශ්න ගොඩාක් අහන්නේ සාමාන්‍ය ප්‍රායෝගික විදිහට හිතලා ලියන්න. තියරිය ඕනි. සිද්ධිය ප්‍රායෝගිකව තේරුම් අරගෙන තියරිය දෙන්න දාන්න. ඒකනේ ළමයින්ට අමාරු. ඉගෙන ගන්නකොට BS තමයි ලේසිම. හැබැයි පේපර් වලට උත්තර ලියන්න ගියාම ඒ නැත්තේ BS වල. account වලට account වලට ළමයි ඒ ගන්නවා. BS වලට ගොඩක් අයට B එනවා. ඒ හේතුව ඒකයි. අර වැය ඉගෙන ගත්ත එකමනේ අහන්නේ. මේවා එහෙම නෙමෙයි. මේවා ප්‍රායෝගික සිද්ධියකට තියරිය සම්බන්ධ කරන්න විශ්ලේෂණ හැකියාවක් ඔයාලට තියෙනවා. අර ගිරව්වකින් කටපාඩම් කරලා ලියන්න බෑ. මෑත කාලේ ඉස්සර පුළුවන්. අපි ඒ ලෙවල් කරන කාලේ පුළුවන්. අපි ඒ ලෙවල් කරන කාලේ ඔය ටියුට් වල තියෙනවමයි එන්නේ. කටපාඩම් කරගත්ත එක ගොඩ. දැන් කටපාඩම් කරගත්තට විතරක් බෑ. උත්තරයක් හිතලා, හදලා, වචන ගලපලා
නිර්මාණය කරලා ලිවීමේ හැකියාව තියෙන්නත් ඕන. හරි. ඔන්න බලපෑම් කරන විදි ටික හරි. ඊළඟට අපෙන් අහනවා රජයෙන් ව්‍යාපාරවල ලැබෙන සහාය හා මඟ පෙන්වීම වැදගත් වෙන්නේ කෙසේද? දැන් රජයෙන් ඔය විවිධාකාරයෙන් බලපෑම් කරනවා. ඔය කරන හැම බලපෑමක්ම වැදගත්. මේ මඟ පෙන්වීම රජයෙන් කරන මේ මඟ පෙන්වීම, මේ බලපෑම් කිරීම අපි කියනවා වැදගත්. ඒ වැදගත් වෙන්නේ ඇයි? මෙන්න මේ හේතුවින්ද. ඔය බලපෑම් නිසා තමයි ව්‍යාපාර ලියාපදිංචියට යොමු වෙන්නේ. ව්‍යාපාර ලියාපදිංචියට යොමු වෙන්නේ. රජයේ ඔය කියන බලපෑම් ටික නොවුනා නම් සමහර ව්‍යාපාර ලියාපදිංචි එහෙම වෙන්නේ නැහැ. දැන් මෙතන බෑනේ අර ආකාර 7කින් බලපෑම් කරනවනේ. නීති රීති දාන්න. මේ සමහර නීති රීති අනුව ලියාපදිංචි කරන්න වෙනවා. අපි ඊළඟ පාඩමේ තියෙන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම නම් ඒක කරන්න වෙනවා. ඒකින්ද ඒක ඒ රජයේ බලපෑම වැදගත් වන ආකාරයක් තමයි ඒක. කීර්ති නාමයේ වර්ධනය වීම. අනික තමයි ව්‍යාපාරවල කීර්ති නාමය වැඩි වෙන්න මේ රජයේ බලපෑම් වැදගත් වෙනවා. මේ රජයෙන් කරන මේ බලපෑම් නිසා ව්‍යාපාරිකගේ කීර්ති නාමය වැඩි වෙනවා. ඇයි ඉතින් රජයේ කියන විදියට නීති රීති වලට අනුකූල වෙලා වැඩ කරනකොට ඒ ව්‍යාපාරිකයා සාධාරණ ව්‍යාපාරිකයෙක් වෙනවා. නැත්නම් ව්‍යාපාරිකයන්ට නීති රීති දාලා කන්ට්‍රෝල් කරලා තිබ්බේ නැත්තම් ඒගොල්ලෝ තම තමන්ට ඕනි විදියට ලාභ ලබන්න යනවා. පාරිභෝගිකයව සුරා කරනවා. දැන් හොඳම උදාහරණය තමයි පහුගිය දවස්වල ගෑස් සිගයක් ආවනේ. ඒ ගෑස් සිගයත් එක්ක ගෑස් මිල වැඩි වුණා. නාෆ් ගෑස් වල මිල වැඩි වුණා. එතකොට මෙතෙන්දී රජයේ යෝජනාවක් ගෙනාවා රජයේ තව ගෑස් සමාගමක් පටන් ගන්නවා කියන්නේ. එතකොට මෙතෙන්දී එහෙමනම් මේ දැන් අලුතෙන් බැරි වෙලා හරි රජයේ තව ගෑස් සමාගමක් පටන් ගත්තොත් ඒ බලපෑම ව්‍යාපාරිකයාට එන්නේ ඔය කියපු මතෙන් කොයි බලපෑමක් විදියට දා කියන්නේ බලන්න. තරඟකරුවෙක් වශයෙන්. අන්න තරඟකරුවෙක් විදියට වෙන බලපෑම. මොකද තරඟයක් තියෙන තැන තමයි පාරිභෝගිකයාට හොඳ. තරඟය නැති වෙන්න පාරිභෝගිකයාට අසාධාරණයි. මොකද ව්යාපාරිකයා ඒක අධිකාරී වෙනවා. ඒකනේ උනේ. නිල් පාට ගෑස් ටැංකිය කහ පාට ගෑස් ටැංකිය විතරනේ තියෙන්නේ. නිල් පාට ඒවා රජේ කහ පාට ඒවා පෞද්ගලික. කහ පාට ගෑස් ටැංකිය ටික මොකද කරේ ගෑස් හැංගුවා. අංගල ගෑස් නැහැ කියලා හේගයක් නැව්වා. මවලා රජයට කිව්වා අපිට මිල වැඩි කරන්න ඕන. ඒගොල්ලන්ගේ වචනෙට නැමෙන්න උනා රජේ. මොකද රටේ ගෑස් එකේ වුණොත් එහෙම රජේනේ බැනුම් ගන්න. එහෙමනේ ලංකාවේ. රටේ ප්‍රශ්න වෙනකොට ඒ පවතින රජේ බැනුම් ගන්නවා. දැන් ගෑස් නැති වෙනකොට කෙලින්ම අපි කාමද මතක් කරන්නේ. ඉන්න පාලකයෝ විතරක් නෙවෙයි. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාවත් මතක් කරනවනේ මිනිස්සු ගෙවනකොට වෙලා. ඉතින් එතකොට රජේ බැනුම් ගන්න. දැන් සැපද කියලා අහනවා. මේ දේශපාලනයනේ හැමදේම. රටේ සාමාන්‍ය ප්‍රශ්නයක් වුණත් පවතින පක්ෂය සහ විපක්ෂය මේ දෙගොල්ලෝ බලය අල්ලගන්න මේ වෙලාවේ වල දැන් කලින් ආණ්ඩුව තියෙන කාලේ බීලුණු අනම්මනම් ගණන් යනකොට දැක්කනේ ඇවිල්ලා ඇහුවා දැන් සැපද කියලා එහෙම ඇහුවේ. දැන් ඒගොල්ලෝ වැඩි කරනකොට අන්න ඒකයි. ඒ කියන්නේ නිකන් මිනිස්සුන්ට ආදරයට නෙවෙයි අහන්නේ. ඒ වෙලාවේ අනිත් පැත්ත අපහසුතාවයටපත් කරලා අපි නම් ඔහොම කරන්නේ නැහැ. අන්න ඒකනේ කියන්න හදන්නේ. එතකොට ඒකයි වෙන්නේ. ගෑස් සිගයක් නැවුවාම රජයට ඉතින් කරන්න දෙයක් නැහැ. අරෙන් හැම එකම ආණ්ඩුවට වයින්නවා කෝ දැන් ගෑසුත් නැහැ. අන්තිමට කන්නත් නැහැ. එහෙම කියා ගෑ ගහනකොට ඉතින් අරගොල්ලෝ අපි ගෑස් තියනවා ගෑස් දානවා හැබැයි අපි ගන්න වැඩි කරනවා. ඒ පාඩු වෙන්නේ දැන් වැඩි කරනවා. තෙල් වැඩි කරා. කලින් ආණ්ඩුවෙන් තෙල් වැඩි කරනකොට ඔය දැන් ඉන්න ආණ්ඩුවේ පිටිස බයිසිකල් වල එහෙම නැගලා ගියා උද්ඝෝෂවල. කරන්න උගෝන් කරත්තවල නැගලා ගියා. මේගොල්ලෝ වැඩි කරනකොට මේගොල්ලෝ කෑ ගහනවා. හරි. ඉතින් කොහොම හරි දෙගොල්ලෝම අන්තිමට කරන වැඩවලින් තැලෙන්නේ පාරිභෝගිකය. ඒ හින්දා දැන් ඔය අලුත් ගෑස් සමාගමක් පටන් ගත්තොත් එතකොට පොඩ්ඩක් තව තරඟකරුවෙක් ආවා වෙනවනේ. එතකොට හදිසියේ එක ගෑස් සමාගමක් ගෑස් සපයන එක නවත්තලා මිල වැඩි කරන්න ඕනි අරක මේක කිව්වට එච්චරම නැවෙන්න ඕනේ නැහැ එතකොට. එච්චරම ඒකට අවනත වෙන්න ඕනේ නැහැ. හරි බැයි නම් නිකන් ඉන්න අපිට තියෙනවා ගෑස්. රටට ඇති වෙන්න ගෑස්. දැන් නිල් පාට ගෑස් ටැංකි රටේ ඇතිතරම් තිබ්බනම් කහ පාට ගෑස් ටැංකි මිල වැඩි කරන්න ඉල්ලුවාම කියන්න තිබ්බනේ ඕනේ නැහැ මිල වැඩි කරන්න දෙන්න බෑ. වාට බැයි නම් නිකන් ඉන්න. අපිට රටේ මිනිස්සුන්ට දෙන්න නිල් පාට ගෑස් තියෙනවා. ලාභ් එක තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝ තියෙනවා.
එහෙම කියාගන්න හයියක් නැති හින්දානේ අරයට වැඩි කරන්න දීලා පාඩුවේ ඉන්න උනේ. අන්න බලන්න. ඒ කියන්නේ කීර්තිනාමයේ වර්ධනය වෙනවා ව්‍යාපාරවල රජයේ බලපෑම නිසා. ඊළඟට රටේ සංවර්ධනයට දායක වෙනවා. දැන් ව්‍යාපාර කරන මිනිහා ව්‍යාපාර කරන්නේ තමන්ගේ ලාභයට. තමන්ට කීයක් හරි හොයාගන්න. තමන් දියුණු වෙන්න. හැබැයි රජයේ ප්‍රතිපත්ති හරහා යම් බලපෑමක් කරලා කන්ට්‍රෝල් කරනවනේ. ආකාර 7කින් මේ බලපෑම කරනවා අපි දැක්කනේ. මේ බලපෑම හරහා ව්‍යාපාරවල දායකත්වයේ රටේ සංවර්ධනයට දායක කරගන්න. ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරය කරලා ලාභ ලබනවා ඒක හරි. ඒ හරහා රටේ සංවර්ධනයට දායක වීමකුත් එතකොට කරගන්න. රැකියා සපයලා, විදේශ විනිමය උපයලා, නව තාක්ෂණය භාවිත කරලා එතකොට ඒක රටේ සංවර්ධනයට හේතු වෙනවා. හරි. රජයේ හා මහජනතාවගේ පිළිගැනීම ලැබීම. අනික තමයි මේ බලපෑම නිසා ව්‍යාපාරිකයාට තවත් එක වැදගත් වෙන විදිහක් තමයි මහජනතාවගේ පිළිගැනීම, රජයේ පිළිගැනීම ව්‍යාපාරවල ලැබෙනවා. දැන් අපි ගනුදෙනු කරද්දී බැංකුවක සල්ලි දාන්න උනොත් ගොඩාක් මිනිස්සු මහජන බැංකුව ලංකා බැංකුවනේ තෝරගන්නේ. ඒ වගේ තැන්වලදී අපි රජය තමයි විශ්වාස කරන්නේ. රජයේ සුරක්ෂිතතාවයේ තියෙන හින්දා මේ බැංකු දෙකේ සල්ලි දාන්නේ. අනිත් එක වෙන බැංකු වල සල්ලි දැම්මත් අපි බලනවා මේවා මහ බැංකුවේ ලියාපදිංචි වෙලාද කියලා. ඉතින් එතකොට මේ ව්‍යාපාර වලට ඒක වැදගත් වෙනවනේ. මොකද මහ ජනතාවගේ පිළිගැනීම ලැබුණේ රජයේ බලපෑම නිසානේ. රජයේ නීති රීති දාලා තියෙනවා ලියාපදිංචි කළ යුතුයි අරකයි මේකයි කියලා. ඒ හින්දාම මිනිස්සු මේ පෞද්ගලික ව්‍යාපාර විශ්වාස කරලා වැඩ කරනවා. දැන් බෙහෙත් ගන්න ගියාම අපි පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්නවා තමයි. පෞද්ගලික ඩිස්පෙන්සරි වලින් බෙහෙත් ගන්නවා තමයි. හැබැයි ආවට ගියාට ගන්නෑ. අපි සාමාන්‍යයෙන් ස්පෙෂලිස්ට් කෙනෙක් එහෙම ජනරල් කරනකොට ඒ අදාළ ડોක්ටර් රජයේ රෝහලේ ඉන්න කෙනාද කියලා බලනවා. දැන් ගොඩාක් වෙලාවට ප්‍රයිවට් channel වල දැන් රත්නපුරේ ගත්තොත් තියෙනවා මොකද්ද ආර්යා තියෙනවා සිංහ තියෙනවා. ඔය හොස්පිටල් වලට අපි යනවා. ડોක්ටර්ලා channel කරා. හැබැයි මේ හැම එකේම ඉන්නේ එකම ડોක්ටර්. එයා තමයි ජාතික රෝහලේ තියෙන්නේ. අර එයා ජාතික රෝහලේ ඉන්න කෙනා කියලා දන්න හින්දා අපි බය නැතුව ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් බෙහෙත් ගන්න. එයා රජයේ රෝහලේ ඉන්න කෙනෙක් නොවුනා නම් අපි යන්නේ නැහැ ඒ වගේ අය ගාවට. ඒතකොට මේ ડોක්ටර්ස්ලාට මේ විශ්වාස ටික ආවේ එයා රජයේ රෝහලේ ඉන්න හින්දා. රජයේ බලපෑම නිසා තමයි එයාට මේ මහ ජනතාවගේ පිළිගැනීම ලැබිලා තියෙන්නේ. දැන් මිනිස්සු කොහේ හරි ගිහිල්ලා අපි හිතමු හොටෙල් එකක නවතිනවා කියලා. සංචාරක හෝටලයක. ඒක අපි බලනවා ඒවා ලියාපදිංචිම වෙලාද? නවාතැන් පාසුකම් ගන්නකොට අපි බලනවා රෙජිස්ටර් වෙලාද? එහෙම බලලා තමයි මේ අපි ඒව නවතින්නේ. හරිද? ඔන්න එහෙමනම් රජයේ බලපෑම වැදගත් වන ආකාර හතරක් තමයි එතන කිව්වේ. රජයෙන් ව්‍යාපාරවලට ලැබෙන සහාය හා මඟ පෙන්වීම වැදගත් වන ආකාරය. වැදගත් වන ආකාර හතරක් තියෙනවා. එක ආකාරයක් තමයි ව්‍යාපාර ලියාපදිංචියට යොමු වෙනවා මේකෙන්. අනික කීර්ති නාමය වැඩි වෙනවා. අනික රටේ සංවර්ධනයට දායක වීමක් වෙනවා. අනික මහ ජනතාවගේ පිළිගැනීම ලැබෙනවා. ඔය මතක තියාගන්න දැන් මේ උසස් පෙළ මට්ටමේ පාඩම් ටික දැන් යන්නේ. පළවෙනි පාඩම් දෙක වගේ නෙවෙයි මේක. මේක වගේ නෙවෙයි ඊළඟ එක. දැන් චුට්ට අමාරු වෙනවා. අමාරු වෙන්න ඔයා කරන්න ඕනි මේවට තියෙන පරතැබීම චුට්ට වැඩි කරන්න. වෙනදා කරපු ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා. එහෙම කරොත් ගේමක් නැතුව ඕගොල්ලන්ට ඔය A level කියන කඩයිමත් ජය ගන්න පුළුවන්. මෙතන ඕගොල්ලෝ තාම O level රිසල්ට්වත් ආවෙන්නේ නැහැ. ඒතර මේ හාත්පසින්ම ඊට වඩා වෙනස් විභාගයකට තමයි සූදානම් වෙන්නේ. ඕගොල්ලෝ දන්නවා මේකේ අවසානයේ උපරිමයට කරගත්තොත් කැම්පස් යන්න පුළුවන්. කැම්පස් යනවා කියන එක මහා ලොකු දුර හීනයක් විදිහට තියාගන්න එපා. ඕගොල්ලෝ වගේ සාමාන්‍ය ළමයි තමයි හැම අවුරුද්දකම කැම්පස් යන්නේ. අපි පන්ති වල ඕගොල්ලන්ට රිසල්ට් සීට් එහෙම දුන්නාම ඕගොල්ලෝ මේ රිසල්ට් සීට් වල බලන්න. ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ඕගොල්ලන්ගේ ගමේ මේ ළමයිනේ ඉන්නේ ලිස්ට් එකේ. ඩිස්ට්‍රික්ට් 1 2 3 ඔහොම වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ළමයි. ඕගොල්ලන්ගේ ගමේ ළමයි. ඒකයි. මේකයි මහා ලොකු දුරස්ත ඉලක්කයක් නෙවෙයි. හැබැයි හිතන තරම් ලේසි ඉලක්කයකුත් නෙවෙයි. එන හැමෝම යන්න එපා. පිළිවෙලට වැඩ කරන ළමයා කැම්පස් යනවා. සැලසුමකට අනුව පිළිවෙලට වැඩ කරන ළමයි. කරන්නම් වාලේ කරන්නේ උන්ට යන්න බෑ. ඉතින් ඒ කරන ක්‍රමය තමයි දැන් තාම අපි මේ
වැඩේ පටන් අරගෙන චුට්ට ඉස්සරහට යන්නේ. තාම ඔයාගේ රිසල්ට් ආවෙත් නැහැ. එතකොට ගොඩාක් ළමයි ඉන්නවා රිසල්ට් ආවට පස්සේ තමයි ඒ ලෙවල් පන්තියට පටන් ගන්නේ. ඒතර ඒ ළමයින්ට වඩා මේ වෙද්දි ඔයගොල්ලෝ පාඩම් 3ක් ඉස්සරහින් ඉන්නේ. 3ක් නෙවෙයි රිසල්ට් ඇවිල්ලා ඉස්කෝලේ පටන් ගන්නකොට මේ යන විදිහට පාඩම් 5ක් විතර අපි ඉස්සරහින් ඉඳී. දැන් ඔයගොල්ලන්ගේ දෙවෙනි කණ්ඩායමක් මම පටන් ගන්න දිනවා. ඒකෙත් ඉන්නවා ළමයි 20ක් විතර එකතු වෙලා. ඒගොල්ලන්ට දැන් පළවෙනි පාඩම කරගෙන යනවා. ඒගොල්ලන් ඉක්මනට මුල පාඩම් දෙක කරලා දීලා ඒගොල්ලොත් මේකට සම්බන්ධ කරනවා. කියන්නේ පස්සේ හරි අර රේස් එකක වුණත් කට්ටිය දුවගෙන යනකොට මැදින් සම්බන්ධ වෙලා පස්සේ කොහොම හරි මේකට එන්න ඕනි කියලා හිතන පිරිස ඉන්නවනේ. තව පහු වෙනකොට තව අලුතෙන් ළමයි එකතු වෙනවා. දැන් ඊයේ ළමයි දෙන්නෙක් කතා කරා. මොකද දැන් ළමයින්ටම තේරෙනවා දැන් ගෙදර ඉන්නකොට අර අපි මුලින් කියපු දේවල්. විශාල දෙන වගක්වත් නැහැ. ඔයගොල්ලන්ගේ වයස නිකන් යනවා. ඔයගොල්ලන්ගේ A level වයස දැන් මේ ගත වෙන්නේ. මේ සාමාන්‍ය පෙළ Taman ලියපු විභාගය ගැන Tamanට යම් විශ්වාසයක් තියෙනවා නම් හොඳම දේ තමයි දැන්ම උසස් පෙළට සූදානම් වෙලා ඉන්නේ. සාමාන්‍ය විදියට කරනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. කොරෝනාත් එක්ක ඒ විදියට කරේද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සමහර ළමයි ඉන්න ඔන්ලයින් පන්ති නෙවෙයි සාමාන්‍ය සර්ලා පන්ති පටන් ගත්තාම යනවා. කවුද දන්නේ පටන් ගන්න කවදා පුළුවන් වෙයිද කියලා. දැන් අවුරුදු දෙකකට කිට්ටු මේ විදියට කරන්න වෙනවා. අනිත් එකේ තිබ්බ පහුවෙච්ච කාල සීමාවටම වඩාත්ම දරුණු විදියට තමයි දැන් කොරෝනා තියෙන්නේ. අපි මේ පන්ති නැවැත්තුවේ ලෙඩු එකා දෙන්න හම්බෙන්න ඉන්න කාලේ තමයි ටියුෂන් පන්තියේම නැවතුනේ. දැන් දවසට 200 කිට්ටු කරලා මැරෙන කාලේ. ඉතින් කවද පටන් ගන්න පුළුවන් වේද කියලා එහෙම හිතින් ඉන්න එපා. කෙරෙන විදිහට අනුගත වෙලා යන විදිහට එල්ලිලා යන එකයි තියෙන්නේ. එහෙම යන එක කොහොම හරි අමාරුවෙන් හරි මේව ගහගනි. නිදහසට කාරණා කිය නිකම් පේන බල කම්මැලි කමට ඉන්න පිළිසෙට ඉතින් වැඩේ අමාරු වෙනවා. අන්තිමට වාගේ ඒ ලෙවල් වයස ගත වෙලා විභාගෙ ලඟ වෙලා කවදා හරි දවසක කියන්න පුළුවන් මට ඒ ලෙවල් කරගන්න බැරි වුණා ඉතින් කොරෝනා හින්දා. එහෙම කියලා හිත හදා ගන්න පුළුවන්. මේක අමාරුවෙන් හරි ගේම ගහලා කොහොමත් වෙනද වගේම විභාගෙ තියෙනවා. පාස් වෙන ළමයි පාස් වෙනවා, ෆේල් වෙන ළමයි ෆේල් වෙනවා. ඒ ළමයින්ට කවදා හරි කිව්ව හැකි කොරෝනා වගේ වේශනයක් තියාගෙන පන්තියකටවත් නොයා ඔන්ලයින් සම්බන්ධ වෙලා තමයි මං කැම්පස් ගියේ. එහෙම කියන පිරිසක් අනාගතේ අනිවාර්යෙන් ඉන්නවා. 2021 ළම හෙට අනිත් විභාගෙ ලියන්න ඉන්න ළමයි නොවැම්බර් මාසේ. 4න් 3ක්ම ඔන්ලයින් නේ කරේ. ඒ ළමයි කැම්පස් ගියාම ඒ ළමයින්ට කවදා හරි කිව්වේ. අපි මෙහෙමයි ආවේ කියන්නේ. හැබැයි මේ ඔන්ලයින් පටන් ගැනීමත් එක්ක විභාගය අතහැරපු පිරිසක් ඉන්නවා මේ විදිහට. ඒ ළමයින්ට කවදා හරි දවසක Tamanට හිත හදාගත්ත හැකි කොහේ හරි ගාමන්ට එක වැඩට යන ගමන්, ෆැක්ටරි එක වැඩට යන ගමන්, දේශපාලනඥයෙන් පස්සේ කැන්වසින් යන ගමන් අපරාධය අප්ප විභාගෙ කොට දාගන්න තිබ්බේක කොරෝනා හින්දා නැති වුණා කියා ගියේ. ඒක පුතේ අපේ වැඩේ අපි කරගන්න ඕනි අනිත් අය කරලා දෙනකම් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකම් අපි බලන් ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රවණතාවයට අනුගත වී යුතුයි අපි ඒකනේ උගන්වන්නේ. PS ට්‍රෙන්ඩ් එක මේක. දැන් යන්න වෙන්නේ මේකේ. ඒ හින්දා අමාරුවෙන් හරි යන්න වෙනවා. අමාරුවක්මත් නැහැ. ඉතින් හරියට සිග්නල් අනම්මනන් ටික තියෙනවා නම් මේක පන්ති ගියාට වඩා හොඳයි. කියලා ඔයාටත් දැන් තේරෙනවා ඇති. වාසිසහගත දේවල් ගොඩක් තියෙනවා. අර මේකේ ප්‍රයෝජනයක් ගන්න අමාරු සිග්නල් නැති ළමයින්ට තමයි විතරයි. සිග්නල් නැති ළමයින්ට විතරයි මේකේ අවාසිය තියෙන්නේ. අනිත් ළමයින්ට නම් මේක වෙනදට වඩා හොඳයි. ඒ බලන්න එක පාඩම කීපාරක් බැලේ අපි යන කාලේ ගෙලින්ම පන්තියේදී අපිට නිින්ද ගියත් අපිට ඒ පාඩම එදා නැහැ. එදා පන්ති යන්න බැරි වුණා නම් එතනින් ඉවරයි. හරියට අහන්නේ නැතුව වෙන මොනවා හරි කියවපුවා හිටියා නම් ඒ වෙලේ කියලා දුන්න දේ ඕන දැන් ඉතින් නැහැ. දැන් එහෙම නැහැ. දැන් ඔයගොල්ලන්ට අපි මේ කරන ලෙසන් ඔක්කොම මම YouTube එකට දාලා link එක දෙන්නම්. දෙසරයක් නෙවෙයි 10 සැරයක් වුණත් බලලා නොතේරෙන දෙයක් තේරුම් ගත්තා. ඒ වාසි ටික ගන්න. අරගෙන සාමාන්‍ය පන්ති ගිහිල්ලා විභාගය කරගත්ත ළමයින්ට වඩා හොඳට වැඩ කරගන්න. ප්‍රශ්න තියෙන 23 ළමයින්ට තාම අර මේ ක්‍රමයට අනුගත වෙලා නැහැ. මේ ලෙවල් කියන ක්‍රමය තේරෙන්නේ නැහැ. මොකද එක දවසක්වත් සාමාන්‍ය විදිහට පන්ති ආවේ නැහැ. ආව රත්නපුරේ විශ්වවිද්‍යාලයේ බලංගොඩ සාමාන්‍ය මාසයක් විතර ආවා. ඒ ඉතින් අපිට හරියට ඕගොල්ලන්ට ඒක කියලා දෙන්න උනේ නැහැ. දැන් සමහර ළමයින්ට ටියුබ් ගන්න විස්තර වන්න කිව්වහම දන්නේ නැහැ. පස්සේ මේ මාසේ අන්තිමට විතර කියනවා මේ මාසෙත් එවන්න ඕනිද ආයි තව ටියුබ් එකක් ගන්න තියෙනවා. දැන් සමහර විට මෙතනත් ඇති දැන් මේ කරන පාඩම අරුණම ඊළඟ ටියුබ් එක දීලා තියෙන්නේ ඕගොල්ලන්ට.
මේ ටියුට් එක ඇවිල්ලා මේ ජූලි මාසෙට තාම කරන්නේ. අගෝස්තු මාසයට නියමිත ටියුට් එකක් දුන්නා. සමහර ළමයි දන්නේ නැහැ එහෙම එකක් දුන්නද කියලා. ආයතන වලින් ඇවිල්ලා ගන්න තිබ්බා. දැන් නම් ආයතන වලින් ඇවිල්ලා ගන්න ආයතන වල ටියුට් නැහැ. රත්නපුරේ නම් තිබ්බා ඉතුරු වෙලා අනිත් තැන් දෙකේ ඉවරයි. ඒ ගත්තේ නැති ළමයි විස්තර ටික එවන්නේ. ඒතර මම කුරිය ගන්නවා. කොහොමද ලබන මාසේ ඔක්කොම කුරිය තමයි කරන්නේ. ආයතන වලින් ගන්න බෑනේ මේ දින තත්ත්වෙත් එක්ක. යාළුවා ගෙවල් වලින් එවන්නේ නැහැ නේ ළමයින්ව. ඉතින් ඒකයි. ඔය WhatsApp group තියෙනවනේ. නිකම් ෆෝන් එකේ Facebook වල උඩහපල්ලා හැයන්න නෙමෙයි. දවසට එකපාරක්වත් group එකට ඇවිල්ලා බලන්න. මොකද මට කියන්න තියෙන දෙන්න තියෙන හැම පණිවිඩයක්ම මම දාන්නේ group එකට. මම නෙමෙයි හැම සෙකන්ඩෙම මෙහෙම තමයි. අපි දෙන ලින්ක් අනම්මනම් දෙනේවා, ඇඩ්‍රස් දාන්න කියලා එවනේවා. මේ group වලට ඇවිල්ලා පොඩ්ඩක් දවසට සැරයක් බලලා යන්න මොනවද දාලා තියෙන message කියලා. ඔයා මේ good morning, good night ඕවා කියා ගන්න ඕනේ නැහැ. ඇවිල්ලා බලන්න මම මොනවා හරි දාලා තියෙනවද කියලා. ස්ලයිඩ් ෂෝ දානවා හිටපු ගමන් ඕගොල්ලන්ට පාඩම වෙන විදිහකට බලා ගන්න. ඊට අමතරව අපේ MCQ group එකක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ. Telegram group එක. ඒකේ ඉන්නවා සමාජිකයෝ දැන් 3000කට ලඟ වෙනවා. ඒකට දානවා දවසක් යන දවසක් MCQ ප්‍රශ්න 20 ගන්න. ඒ 20න් ඔයගොල්ලන්ට 20ම කරන්න බෑ. තාම මේ යන්නේ මුල පාඩම් හින්දා. පහක් අයක් හරි පුළුවන්. ඒවා MCQ කරනවා කියන්නේ මේක කොලා නම් නැහැ. ටෙලිග්‍රෑම් ෆෝන් එකෙන් කරන්නේ තියෙන්නේ. ටිකක් ටික් එකක් දාන්න තියෙන උත්තරේ. ටික් එක දාපු ගමන් උත්තරේ හරි නම් හරි කියලා වැටෙනවා. වැරදි නම් වැරදි කියලා වැටිලා හරි උත්තරේ වෙන්නනවා. ජොලි වැඩ. හරි. ඒව කරන්න. ඒ ලින්ක් එහෙම නැත්තම් පොඩ්ඩක් මම ඔය සැරින් සැරේ group වලට දානවා. මොකද අලුතෙන් සම්බන්ධ වෙනකොට ඒ ළමයි දන්නේ නැහැ නේ ඕක. සමහර ළමයි ඉන්න group එක බලාහත ඉන්නේ. නිකමටවත් බලන්නේ නැහැ මොනවද දාලා තියෙන්නේ කියලා. ඉතින් කියපුව මොනවද කියලා දන්නේ නැහැ. දැන් හැලියකට ක්ලාස් එකක් අපි group එකක් කරේ ඒකේ ළමයි එනවා අඩුයි ගොඩක්ම. ඒ ළමයි එකපාරට ටියුට් ගන්න මතක් වෙලා. මාසේ අන්තිම වගේ. දැන් පුතේ සාමාන්‍ය group එකට එන්න. මොකද ඒත් එක්ක තමයි අපිට යන්න තියෙන්නේ දැන්. මොකද සතියකට සැරයක් අපි මූණට මූණ හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මේ වගේ ක්ලාස් එක වෙලාවෙදී හැමදේම කියන්නත් බෑ. මොකද මේ උගන්නන්න එපා. ඉතින් අතරමැදදී දෙන්න තියෙන පණිවිඩ එක පාට රටේ ඇති වෙන එක තත්ත්වයන් තියෙනවා. ඒ අනුව අපි යම් වෙනස් කිරීම කරන මේ දේවල් මේ ඔක්කොම WhatsApp group එකෙන් තමයි දෙන්නේ. ඉතින් ඒක බලන්න. හරි. දැන් මම මේ කිව්වේ දැන් මේ පාඩම චුට්ට අමාරුයි. ඒ නිසා ගොඩ ගහ ගන්න නැතුව ඉවර කරලා තියාගන්න කියලා. ඒ එදිනෙදා කරන ටික එවෙලෙම ඉවර කරගන්න. ඒ මොහොතේම ඉවර කරගන්න. හරි. දැන් අද උගන්නන ටික අදම බලලා ආයි තව දවස් දෙකකින් විතර ආයි බලලා කොහොම හරි ලබන සතියේ කොටස උගන්නන්න කලින් මේ ටික සියල්ල මතක තියාගන්න. දැන් එහෙම ළමයි ඉන්නවා කියලා පේනවා උත්තර එහෙම දෙන හැටි. දැන් ගිය සතියේ ඉගෙනුවනේ ආර්ථික අරමුණු. දැන් මෙතන ඉන්නවා ආර්ථික අරමුණු අහපු ගමන් සුදුසු ගාලා පහම කියන්න පුළුවන් ළමයි. අන්න ඒකයි වෙන්න ඕන. පාරිභෝගික අයිතිවාසිකම් 8 කියන්න කියලා මම දැන් කිව්වොත් ටක් ගාලා කියන්න පුළුවන් ළමයි ඉන්නවා. හැබැයි මෙලෝදියක් මතක නැති වුණොත් ඉන්නවා. අන්න වැරදි විදියට ඒලන කරන උන් තමයි. එහෙමනම් ජීවිතේට කැම්පස් යන්න තියා 100කවත් බෑ. හරි? මම එහෙම රවට්ටන්නේ නැහැ, හීනමවන්නේ නැහැ ළමයින්ගේ බොරුවට. ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලෝ මගේ පන්ති එනවා නම් මම ඒකක් අරන් දෙනවා අනිවාර්යෙන්. එහෙම කියන්න බෑ. එහෙම කරන්න අපි ප්‍රතිහාර පාන්න බෑ. A level 100ක හරි දාගන්න ඕන නම් මහන්සි වෙන්න ඕන. මොකාගේ පන්ති ගියත් අපිට බෑ බලෙන් ඔයාට රිසල්ට් අරන් දෙන්න. ඔයා වැඩ කරන්නත් ඕනි කියන විදිය. යථාර්ථය කියලා දෙන්න බෑ නිකන් බය ළමයි බය වෙනවා ඒ හින්දා ඉතින් බය වෙනවා කියලා හරියන්නේ නැහැ. බය වෙන්න තමයි ඕනේ. මේක ගණන් ගන්න නැතුව ඉන්නවට වඩා විභාගයට බය වෙලා සැලකිලිමත් වෙලා කරන එක නේ වෙන්න ඕනේ. බය නැහැ කියන්නේ ගණන් ගන්න නැහැ කියන්නේ. වාටෝකත් හදා බලන්න පුළුවන් නිකමට A level ලියලා ඉවර 10 දෙනෙක්ගෙන් අහමු ලෙස A level ප්‍රතිඵල අහන්න. ගමේ හරි ඉස්කෝලේ හරි. අහනකොට ඔයාලට තේරෙයි C එකවත් නැති කට්ටිය ඉන්නේ කොච්චර ඉන්නවද කියලා. C වත් නැහැ. C එකවත් නැහැ කියන්නේ A level ආයි ලියන්න වෙනවා. එහෙම නැත්නම් A level හරහා යන්න තියෙන කිසිම රැකියාවකට යන්න බැරි වෙනවා. ඒ හින්දා කැම්පස් යන්න බෑ හැමෝටම. අවසාන වශයෙන් ගොඩක් අයට ඉතින් කැම්පස් එකට යන්න හීනයක් තියෙනවනේ. එතෙන්ට යන්න උපරිම try කරන්න. කැම්පස් නොගියත්
C වලට වඩා උඩින් A level ප්‍රතිඵලය තියාගන්න. එතකොට බය වෙන්න දෙයක් නෑ. එහෙම වෙන්න නම් දැන් ඉඳලා පිළිවෙලකට වැඩ කරන්න. මහා ලොකුවට වැඩ කරන්න ඕනේ නැහැ, පිළිවෙලකට වැඩ කරනවා. පෑනිදි මරාගෙන වතුර වේසන් වල කකුල් දාගෙන එහෙම දඟලන්න ඕනේ නැහැ. පිළිවෙලකට කරනවා කියන්නේ එදේදා දෙන ටික එදේදා ඉවර කරන්න. ගොඩ ගහින්නේ නැහැ එතකොට. සමහර අය ඉන්නවා තාම ටියුට් එක ඉවර නැහැ නේ. ටියුට් එක ඉවර වුණාම බලනවා. ටියුට් එක ඉවරයි කියන්නේ විෂය කරුණු ගණනාවක් ඉවරයි. ඔය ලොට් එක ඔක්කොම එකපාර එක දවසක බලන්න බෑ කවදාවත්. ඉවෙලේ ඉවර කරන්න. අපිට ඊළඟට තියෙනවා ව්‍යාපාර කරේ රජයේ මැදිහත් නොවීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක මොනවාද කියන්නේ. දැන් රජයේ විවිධාකාරයෙන් ව්‍යාපාර කටයුතු වලට මැදිහත් වෙනවා දැන් අපි දැක්කනේ. එක එක විදිහට බලපෑම් කරනවා දැන් අපි දැක්කනේ. අපෙන් අහනවා බැරි වෙලා හරි. රජයේ ව්‍යාපාර වලට මැදිහත් නොවුනොත් ඇති වෙන නරක ප්‍රතිඵල මොනවාද කියන්නේ. ඒ කියන්නේ රජයේ පාඩුවේ පැත්තකට වෙලා හිටියොත් ව්‍යාපාර වලට ඕනි විදිහට වැඩ කරන් යන්න දීලා හිටියොත් නරක ප්‍රතිඵල එනවා. මොනවාද බලන්න එන්නේ? ව්‍යාපාර විසින් වෙළඳපොලේ ඒකාධිකාරී තත්ත්වයක් නැති කිරීම මගින් නිෂ්පාදිත වල මිල වැඩි වීම. ඔන්න වෙන දේ. රජය ව්‍යාපාර කටයුතු වලට මැදිහත් නොවීම හිටියොත් මොකද වෙන්නේ? පෞද්ගලික ඒකාධිකාරී තත්ත්වයක් නැති වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒකාධිකාරී වෙලා මිල ගණන් එහෙම ඉහළ දානවා. දැන් ඔය ගෑස් උදාහරණය ගත්තේ. පාරිභෝගික ආරක්ෂාවට තර්ජනයක් වීම. දැන් අපි මේ පාඩමේ කලින් කොටසේ කතා කරේ. ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලැබිය යුතුයි කියලා. ඒකනේ අපිට දෙන්න ඕනේ රැකවරණය රජේ. දැන් රජය මේවට ආවේ නැත්තම් ව්‍යාපාරවල දේවල් වලට රජය ඇවිල්ලා මැදිහත් නොවුනොත් පාරිභෝගික ආරක්ෂණය කියන දේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට වෙලෙන්ද Tamanට ඕනි විදිහට වැඩ කරලා අපිට ගෙවන මිලට සාධාරණ වටිනාකම නොලැබී යන්න පුළුවන්. සේවකයන්ගේ අයිතිවාසිකම් නිසි පරිදි ඉටු නොවීම. අනික තමයි රජයේ ව්‍යාපාර වලට පොඩ්ඩක් මැදිහත් නොවුනොත් සේවකයන්ගේ අයිතිවාසිකම් හරියට ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද එතකොට ශ්‍රම සූරාකෑමකට ලක් කරනවා ව්‍යාපාරිකයෝ. ඒගොල්ලන්ට ඕනේ තමන්ගේ ලාභේ. මොනුස්සකම් වැඩක් නැහැ. සේවකයා මරවල හරි කමන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගන්නේ ගොඩක් ව්‍යාපාරිකයෝ බලන්න. ඒ හින්දා රජයේ මැදිහත් වෙලා නීති රීති දාලා අනපනත් ගෙනල්ලා බලපෑමක් කරන්න ඕනේ. එතකොට සේවකයන්ගේ අයිතිවාසිකම් ටිකක් සුරකිනවා. දැන් මොකද රජයේ තියෙන සේවකයන් සම්බන්ධයෙන් ඇති කරපු නීති රීති අනපනත් වෙනවා. ඒ හින්දා පෞද්ගලික ව්‍යාපාරිකයෝ බයයි. ඕනි විදියට සේවකයන්ගෙන් වැඩ ගන්නෑ. රටේ තියෙනවනේ ඒවට හදපු නීති රීති. වැඩ ගන්න ඕනි පැය ගණන් තියෙනවා. පවරිය යුතු පවරන්න හොඳ නැති වැඩ තියෙනවා. කාන්තාවගෙන් වැඩ ගන්නකොට කොන්දේසි තියෙනවා. ළමයින්ගෙන් වැඩ ගන්න බෑ. දෙන්න ඕනි නිවාඩු ටිකක් තියෙනවා. අවම වැටුපක් තියෙනවා නිර්දේශ කරලා. EPF ETF කපන්න ඕනි. වගේ රජයේ කොන්දේසි ගොඩක් තියෙනවා. ඒකෙන් සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකෙනවා. දැන් රජයේ මේවට මැදිහත් නොවුනොත් වෙන්නේ මොකද? සේවකයෝ නිකන් අර කලින් ඉස්සර හිටිය වහල්ලු අර මේ ලොකු මිනිස්සුන්ට වහල්කම් කර ඒ වගේ වෙනවා. ඒ නීතියක් නැහැ. කියන විදිහට කරන්න වෙනවනේ එතකොට සේවකයන්ට. හරි. සේවකයන්ගේ අයිතිවාසිකම් ඉටු වෙන්නේ නැහැ ඊළඟට. සමාජ පිළිවෙල ඇති වෙනවා. රජයේ ව්‍යාපාර වලට මැදිහත් නොවුනොත් සිද්ධ වෙන තව නරක ප්‍රතිඵලයක් තමයි මොකද්ද? සමාජ පිරිවැය. ඒ මොකද්ද සමාජ පිරිවැය කියලා කියන්නේ? සමාජ පිරිවැය කියන්නේ ව්‍යාපාර නිසා මේ සමාජයට සිද්ධ වෙන නරක ප්‍රතිඵල ඔක්කොටම. සමාජ පිරිවැය කියලා කියන්නේ. ඉතින් රජයේ ව්‍යාපාර වලට මැදිහත් නොවුනොත් වෙන්නේ මේ ආවට ප්‍රජාවට පරිසරයට සමාජයට අවාසි සහගත දේවල් වැඩි වෙනවා. අත්‍යවශ්‍ය යටිදල පහසුකම් නොමැති වීම. අනික තමයි රජයේ මේවට මැදිහත් වෙන්නේ නැහැ කියන්නේ රටේ අත්‍යවශ්‍ය යටිදල පහසුකම් ටික ලැබෙන්නේ නැහැ කියන්නේ. රජයේ මේවට මැදිහත් වෙන්නේ නැහැ ඉලි ගහන්නේ නැහැ කියන්නේ රටේ යටිදල පහසුකම් වර්ධනය මන්දගාමී වෙනවා. ඉතින් මොකද ඒවා පෞද්ගලික අංශය කරන්නේ නැහැ. පාරවල් හදන්නේ, ගුවන් පාලම් හදන්නේ, කාණු පද්ධති හදන්නේ, කැන්කසල් ඉවත් කරන වැඩවලට පෞද්ගලික අංශයෙන් නැහැ. ඒ හින්දා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. මැදිහත් වීම ඕනි. හරි. ව්‍යාපාරිකයන්ට ඕන විදිහට වැඩ කරන් යන්න දීලා හරියන්නේ නැහැ. රජය ඇවිල්ලා මේවට බලපෑම් කළ යුතුයි. මේවට මැදිහත් විය යුතුයි කියලා තමයි අපි කියන්නේ. හරි.
දැන් අපි කතා කරන්නේ රටේ ආර්ථික අරමුණු පහක් ගැන ගිය සතියේ. මම කිව්වා ඔයගොල්ලන්ට ආර්ථික අරමුණු කියන මාතෘකාව ඉකෝන් වලටනේ ගොඩක් සම්බන්ධ. ආර්ථික අරමුණු කියන එක ගොඩක් වෙලාවට සම්බන්ධ ඉකෝන් වලට. හරිද? මේ ආර්ථික අරමුණු අහන්නේ ගොඩක් වෙලාවට ඉකෝන් වල. හැබැයි BS වලත් ආර්ථික අරමුණු උගන්වනවනේ. අපිට ගොඩක් වෙලාවට වෙන්නේ පුතේ ආර්ථික අරමුණු ටික අහන හැම වෙලාවකම අපෙන් අහනවා ඒ ආර්ථික අරමුණු ළඟා කර ගැනීමේදී ව්‍යාපාරිකයා දායක වී යුත්තේ කෙසේද කියලා. අපි මුලින්ම දුවන්නේ මේ දෙන්නගේ සම්බන්ධය හැදෙන්නේ මෙහිමයි කියලා. රජය දඟලන්නේ ආර්ථික අරමුණු වලට යන්නේ. ව්‍යාපාරිකයා දඟලන්නේ ව්‍යාපාරික අරමුණු වලට යන්නේ. ඒතකොට දෙන්නගේ අරමුණු වලට යද්දි දෙන්නට දෙන්නගේ උදව් ඕනි වෙනවා කියලානේ කිව්වේ. එතකොට රජයක ආර්ථික අරමුණු ළඟා කර ගැනීමේදී එයා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. එයා අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා කාගේ දායකත්වයේද? ව්‍යාපාරිකයන්ගේ දායකත්වය. ඒ හින්දා අපි දැනගන්න ඕනේ කොහොමද ව්‍යාපාරිකයා මේ ආර්ථික අරමුණු වලට දායක වෙන්නේ කියලා. රජය ආර්ථික අරමුණු ළඟා කරගනිද්දී අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරිකයාගේ දායකත්වය. ව්‍යාපාරිකයාගේ උදව්ව. එහෙනම් ව්‍යාපාරිකයා කොහොමද ඒ උදව්ව කරන්නේ? කොහොමද ඒ දායකත්වය දෙන්නේ? ඒක තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. ආර්ථික අරමුණු ළඟා කර ගැනීමට ව්‍යාපාරිකයාගේ දායකත්වය කෙසේද? ව්‍යාපාර විසින් දායක වන්නේ කෙසේද? අපිට මොනවාද කරන්න පුළුවන් කියලා අහන්න. මෙන්න දිනෝ දීලා. රජයේ ආර්ථික අරමුණු ඉටු කිරීමට ව්‍යාපාර දායක වන ආකාරය. ඔන්න ඔකට තරුවක් දාගන්න මේ මාතෘකාවට. ඔක නිතරම අහනවා. රජයක ආර්ථික අරමුණු නම් කර එම අරමුණු ඉටු කර ගැනීමේදී ව්‍යාපාරවල දායකත්වය එනතම ව්‍යාපාර දායක වන්නේ කෙසේද පැහැදිලි කරන්න කියලා අහනවා. ආර්ථික අරමුණු ටිකක් ලියලා ඒ ආර්ථික අරමුණු ටික ළඟා කරගන්න ව්‍යාපාර දායක වන්නේ කෙසේද කියලා අහනවා ගොඩක් වෙලාවට. හරිද? වෙන දින දායක වෙන විදි. හරියට බදු ගෙවීම. ව්‍යාපාර බදු ගෙවනවා කියන්නේ ආර්ථික අරමුණු වලට උදව් කරා වෙනවා. හරි නිසි පරිදි බදු ගෙවීම. දැන් පෞද්ගලික ව්‍යාපාරිකව හැමෝම Taman ගෙවන්න තියෙන බදු ටික හරියට රජයට ගෙවනවා නම් ඒක රටේ ආර්ථික අරමුණු වලට උදව් කිරීමක් වෙනවා. මොකද රජය හැමදේම කරන්නේ අපේ බදු සල්ලි වලින්. රාජ්‍ය සේවාවන් පවත්වගෙන යන්නේ නොමිලේ කරන සේවාවන් ටික කරන්නේ ඔක්කොම බදු වලින් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. ඉතින් ඒ හින්දා ව්‍යාපාරිකයෝ හරියට බදු ගෙවනවා කියන්නේ රටේ ආර්ථික අරමුණු වලට කරන ලොකුම දායක වීමක් වෙනවා. බදු ගෙවීම. දේශීය සම්පත් භාවිතය. අපි දන්නවා රජයක් හැටියට පූර්ණ සේවා නියුක්තියක් ලබා කරගන්න ආර්ථික අරමුණක් තියෙනවනේ. පූර්ණ සේවා නියුක්තියකට යන්න දඟලනවනේ. ඉතින් ඒකට ව්‍යාපාරිකයන්ගෙන් දෙන්න ඕනේ සපෝට් එක තමයි දේශීය සම්පත් වැඩි වශයෙන් භාවිත කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ දැනගන්න ඕනේ තමන්ගේ ව්‍යාපාර කටයුතු වලදී අපේ රටේ සම්පත් වැඩිපුර යොදා ගන්න. එතකොට සමස්තයක් විදියට හැමෝම එහෙම කරනකොට අර රටේ තියෙන සම්පත් භාවිතයට ගැනීමක් සිද්ධ වෙනවා. අපි අර ගියසදී කතා කරේ වගා නොකරපු ඉඩම්. හරි? වගා නොකරපු ඉඩම් ගණන්ම නම් එහෙම ගොඩක් තියෙනවනේ. ඉතින් ඒවා පෞද්ගලික ව්‍යාපාරිකයෝ තමන්ගේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා කියන්නේ රටේ ආර්ථික අරමුණු වලට දායක වීමක් වෙනවා. හරි? දේශීය සම්පත් භාවිත කරන්න කියලා කියනවා. රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. හරි? රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. දැන් රටේ තියෙනවනේ ෆිස්කල් ප්‍රතිපත්තිය, මූල්‍ය ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්ති, සේවක ප්‍රතිපත්ති, පටිසර ප්‍රතිපත්ති ගොඩ ව්‍යාපාරිකයන්ට කියනවා ඒවා පිළිපැදීම. ඒ කියන විදිහට වැඩ කරන්න. එහෙම වැඩ කරනවා කියන්නේ ආර්ථික අරමුණු වලට උදව් කිරීමක් වෙනවා. රජයේ ප්‍රතිපත්ති පිළිපැදීම කියලා කියනවා. දැන් තුනක් කිව්වා. හරි? බදු ගෙවීම, දේශීය සම්පත් භාවිතය, රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. තුනයි. හරි? නීති රීති පිළිපැදීම. ප්‍රතිපත්ති පිළිපදිනවා වගේම රටේ නීති රීති පිළිපදිනවා. එතකොට ආර්ථික අරමුණු වලට උදව් කරා වෙනවා. රටේ නීති රීති පිළිපදිනවා. දැන් සේවක නීති රීති තියෙනවා, පාරිභෝගික ආරක්ෂණ නීති රීති තියෙනවා, පරිසර නීති රීති තියෙනවා. ඒ නීති රීති වලට අවනත වෙලා වැඩ කරන්නේ. ඒ නීති රීති පිළිපදිනවා. එතකොට ඒක
ආර්ථික අරමුණු වලට උදව් කිරීමක් වෙනවා. හරි. අපිට නීති රීති කොච්චර දැම්මත් ව්‍යාපාරිකයෝ ඒවා පිළිපදින්නේ නැති එකනේ වෙලා තියෙන්නේ. නීති රීති නම් රටේ තියෙන ඕනි තරම්. හැබැයි ඒවා හරියට පිළිපදින්නේ නැහැනේ ව්‍යාපාරිකයෝ. දැන් නිරෝධායන ඇඳිලි නීතිය කියලා හිතන්න. මේ වෙලාවේ දාලානේ තියෙන්නේ. දැන් පහුගිය දවස්වල දැන් සංචරණ සීමා දැම්මා. සංචරණ සීමා කියලා ආණ්ඩුවේ නීතියක් දාලා ඒක තිබ්බට ව්‍යාපාරිකයෝ ඒවා පිළිපැද්දද? ව්‍යාපාරිකයෝ මහ ජනතාව පිළිපැද්දද? නෑ. වෙනද වගේම මිනිස්සු එහෙම යනවා. දැන් මම දන්නේ අද කොහොමද කියලා දැන් මම නම් පාරට ගියේ නෑ දැන් දවස් ගානකින්. අද එහෙම දැන් නිරෝධායන ඇඳිලි නීතියනේ මේ වෙලාවේ. ඒකට මේ පාරේ වාහනේ යනවා ඇහෙනවා. දැන් අවසර දීලා තියෙනවා අත්‍යවශ්‍යම සෞඛ්‍ය සේවා නම් මනම් වලට යන්න. හැබැයි මේ වෙලාවේ මිනිස්සු මොකද කරන්නේ? බොරු හේතු හදාගෙන බොරු ලියුම් කැඩීම් හදාගෙන ඔහේ තම තමන්ට ඕනි ඕනි ගමන් බිමන් යනවා නේද? කඩවල් වහලා තියන්න කියලා කිව්වට පිටිපස්සෙන් දොර ඇරගෙන බඩු දෙනවා. ඒකනේ නීති රීති පිළිපදින්නේ නැති එකනේ වෙලා තියෙන්නේ. දැන් රජයටත් ඕනි මේ වෙලාවේ මේ වසංගතේ ඉක්මනට ඉවර කරගන්න. ඒකෙදි ඒගොල්ලෝ දාන නීති රීති සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියටම මිනිස්සු සහ ව්‍යාපාරිකයෝ පිළිපදිනවා නම් එහෙනම් මේ ප්‍රශ්නේ මීට වඩා ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. දැන් අපේ මිනිස්සු කරන්නේ රජයට බැන බැන මිනිස්සුමනේ ඒව හරියට ඉෂ්ට කරන්නේ නැත්තේ. දැන් ඊයේ ඇඳිලි නීතිය දැම්ම කිව්වා විතරයි. පැය 10ට දැම්ම කියලා කිව්වේ දවල්නේ. ඒ වෙලේ ඉඳලා පහාරේ හැම තැනම වාහන පොලිම සෙට් ගාව තෙල් පොලිම කඩවල් වල ඇස්සේ නිකන් මිනිස්සු මොකුත් නැහැ අර මැස්සෝ ටික වගේ. ඉතින් මොකක්ද කියන්නේ දැන් මේක ඇඳිලි නීතිය දානවා කිව්වේ ඇයි? ත්‍ස්තවාදී ප්‍රහාරයක් හින්දාද? නෑනේ දැන් මේ ලෙඩේ අඩු කරගන්න. මිනිස්සු රැස් වෙන එක වළක්වන්න නේ ඇඳිලි නීතිය දාන්නේ. ඇඳිලි නීතිය දානවා කියලා කිව්වහම මිනිස්සු රැස් වෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒක නිසා ව්‍යාපාර වලට කියනවා රටේ නීති රීති පිළිපදින්න. හැම දෙයකටම හදපු නීති රීති තියෙනවා. ඒවා පිළිපදින්න. එතකොට ඒක ආර්ථික අරමුණු වලට දායක වීමක් වෙනවා. දැන් අපි මොනවද මේ කතා කරගෙන යන්නේ? රජයේ ආර්ථික අරමුණු වලට ව්‍යාපාර දායක වන ආකාරය. මොකද රජයේ ආර්ථික අරමුණු වලට ව්‍යාපාර දායක වන ආකාරය. බදු ගෙවීම, නීති රීති පිළිපැදීම, රජයේ ප්‍රතිපත්ති පිළිපැදීම, දේශීය සම්පත් භාවිතය හතරක් කිව්වා. තව මොනවාද ව්‍යාපාරිකයෝ හැටියට අපිට කරන්න පුළුවන් දේවල් මේ ආර්ථික අරමුණු ළඟා කරගන්න? සේවා නියුක්තියට දායක වීම. සේවා නියුක්තියට දායක වීම කියන්නේ කෙටියෙන්ම කියනවා නම් රැකියා සපයන. පෞද්ගලික ව්‍යාපාරිකයෝ රැකියා සපයනකොට ඒක රටේ ආර්ථික අරමුණු වලට දායක වීමක් වෙනවා. දැන් රටේ මිනිස්සු රස්සාවල් කරන්නේ හැමෝම රජයේ රස්සාවල්ද කරන්නේ? නෑ. අපි රස්සාවල් කරනවා කියලා කොහේ හරි කමන්නේ පෞද්ගලික ව්‍යාපාරයක රස්සාව කරත් අන්තිමට ඒක රටේ සේවා නියුක්තිය වැඩිවීමක් තමයි වෙන්නේ. රටේ දලදේශීය නිෂ්පාදනය වැඩිවීම. මිනිස්සු නිකන් කකා ගෙවල් වලට ඉන්නවා වෙලා ඉන්නවට වඩා රටේ මොනවාම හරි නිෂ්පාදන කටයුත්තකට දායක වීමක් වෙනවනේ එතකොට. ඒක නිසා ව්‍යාපාරිකයන්ට මේ ආර්ථික අරමුණු වලට දායක වෙන්න පුළුවන් තව විදිහක් තමයි සේවා නියුක්තියට දායක වීම හරහා. ඒ කියන්නේ මිනිසුන්ට රස්සාවල් දෙන්න. දෙනවනේ ඉතින්. පරිසරයට වන හානි අවම කිරීම. අනික තමයි ආර්ථික අරමුණු වලට දායක වෙනවනම් දායක වෙන්න පුළුවන් තව විදිහක් තමයි පරිසර හානි අවම කරන්න. එතන තමන්ගේ ව්‍යාපාර කටයුතු වලින් පරිසරයට සිද්ධ වෙන හානි අඩු කරන්න. ගස් කපන ඒවා, වැලි ගොඩ දාන ඒවා, කැලි කසල බෑර කරන ඒවා ඒවා පරිසරයට හානි නොවෙන්න කරන්න. එතකොට ඒක ආර්ථික අරමුණු වලට දායක වීමක් වෙනවා. ඔන්න දැන් කිව්වා 6ක්. හරි? 6ක් කිව්වා. අනිවාර්යයෙන් මම තරුවක් දාගන්නත් කියලා කිව්වනේ ඔබට. ඒ කියන්නේ ආර්ථික අරමුණු නෙවෙයි අපිට වැඩිපුර අහන්න ඉඩකඩ තියෙන්නේ ඔන්න ඔය ටික. අරමුණු අහනවා නම් ඒත් එක්කම ඔය ටික අහනවා. රජයේ ආර්ථික අරමුණු නම් කර එම අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරවල දායකත්වය ලියා දක්වන්න. එහෙම නැත්නම් රජයේ ආර්ථික අරමුණු ඉටු කර ගැනීමේදී ව්‍යාපාර දායක වන්නේ කෙසේද? පැහැදිලි කරන්න. එතකොට හතරක්වත් ලියා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට තමයි ව්‍යාපාර මේ රජයේ ආර්ථික අරමුණු වලට දායක වෙන්නේ කියලා. හරි? ඔව්. ඔය සමාලෝචන ප්‍රශ්න දීලා තියෙන්නේ. එතකොට මේ උගන්වන හැම එකක්ම නැවත වතාවක් මතක් කරලා ලියන්න. සහ සැරින් සැරේ පාඩම් කරන වෙලාවට ටියුට් එක කියවන්න නැතුව විෂය කරුණු ටික මතක් කරගන්න.
දැන් මේකේ තියෙනවානේ සමාලෝචන ප්‍රශ්න දීලා 23 වෙනි පිටුවේ. ඔයගොල්ලෝ මෙතෙන්දි කරන්න ඕනි දැන් පන්තියේදී නම් මම මේවා ලියවනවා. පන්ති කාමරයේ ඇස්සෙදිම එක වතාවක් ලියවනවා. දැන් ඉතින් අර මේවා ඔක්කොම ලියවන්නේ නැහැ. මොකද දැන් ඔයගොල්ලෝ ඩේටා වලින්නේ අපි මෙතන වැඩ කරන්නේ. මම ලියන්න කියලා කියනවා. ඉතින් මම හිතනවා ලියනවා ඇති කියලා. දැන් මේ වෙලාවේ මට පේන්නේ නැහැනේ දැන් මම ලියන්න කියලා නිකන් විනාඩි 10ක් විතර මේ වෙලාවේ වෙලාව දුන්නත් සමහර ළමයි නොලිය ඉන්නවනේ. ඉතින් මම දන්නේ නැහැනේ පේන්නේ නැහැනේ. මේ BS මතක තියාගන්න කෙටි ක්‍රමය මේකයි. පාඩමේ තියෙන හැම වැදගත් තැනක්ම ප්‍රශ්නයක් විදියට මෙතන තියෙනවා. ඔයා එක වතාවක් මේ ප්‍රශ්න ටික ඔක්කොම උත්තර ලියන්න ඕන. එක වතාවක් ලියුවට පස්සේ මෙතන ටික් එකක් දාන්න නිකන් හරියක් දාන්න මේ ප්‍රශ්නේ ඉස්සරහින්. මම මේක ලිව්වා. සමාලෝචන ප්‍රශ්න ලියන්න වෙනම පොතකුත් තියාගන්න කියලා නෙදී. ඒ පොතේ මේ ප්‍රශ්න වලට උත්තර ලියලා හරියක් දාලා තියන්න. ඒ උත්තර ලියද්දී ටියුට් එකේ මේ පැත්ත පෙරලගෙන ප්‍රශ්නේ බලනවා ඊළඟ ටියුට් එකේ අදාළ කොටස පෙරලා ගන්නවා බලාගෙන ලියනවා. එහෙම එපා. අත්තකුරු හොදාගන්න නෙමෙයි ලියන්න කියන්නේ. බලා ලියන්න එපා. බලලා ලියන්න. එහෙමනේ මම කියන්නේ. බලා ලියන්න එපා බලලා ලියන්න. මොකද්ද බලලා ලියනවා කියන්නේ? අද උගන්වන ටික ඉස්සෙල්ලාම හොඳට බලන්න. ටියුට් එක හොඳට පාඩම් කරගන්න. පාඩම් කරලා එසනින් මේ ටික ලියන්න. මේ ටික කියන්නේ දැන් අද කරන කොටස් ටිකට අදාළව ගත්තොත් අපිට ගන්න පුළුවන් 23 වෙනි ප්‍රශ්නේ 24 21 22 23 ඒ ප්‍රශ්න ටික ලියන්න. හරි. ඒතර ඒ ටික ලියනකොට ටියුට් එක බෙල්ල බලන්නේ ඉස්සර ටියුට් එක බලනවා. බලලා පස්සේ තනියෙන් ලියනවා. ඒක තමයි හොඳට මතකෙ හිටින්නේ. ඊට පස්සේ ආයෙ තව දවස් දෙකක් විතර ගිහිල්ලා දැන් හරියක් දාලානේ තියෙන්නේ. හරියක් දාලානේ දැන් මෙතන තියෙනවා ලියුවනම් 20 වෙනි ප්‍රශ්නේ ලියුවනම් හරියක් දාලා තියෙනවා. ආයෙ දවස් දෙකක් විතර ගිහිල්ලා මේ පාඩම පොඩ්ඩක් මතක් කරගන්න ඕනි කියලා ටියුට් එක අතට අරගෙන ටියුට් එක බෙල්ල බලන්න එපා. මේ ප්‍රශ්න ටිකට වෙන පාඩකින් හරිද දා යන්න දැන් පල්ලෙහාට. ඔන්න 20 වෙනි ප්‍රශ්නේ ගත්තා. මතක නැහැ දැන් උත්තරේ. දැන් උත්තරේ මතක නැහැ. මතක නැත්තම් මෙතෙන් කොහොම වැරද්දක් දාලා මේ ප්‍රශ්නෙට අදාළ කොටස විතර ටියුට් එක බෙල්ලලා බලාගන්න. කියන්නේ ඔයාලට මතක නැති හින්දා ඔයා දැන් ආයෙ බලනවා කියන එක එතන කියවෙන්නේ. හරිද? දැන් ඔයා ටියුට් එක බෙල්ලලා බලන්නේ මට ඒ උත්තරේ මතක නෑ කියන එක හිතේ තියාගෙන. එහෙම හිතේ තියාගෙන බැලුවාම හොඳට මතක හිටිනවා. 21 වෙනි ප්‍රශ්නෙට ගියා. එක සැරයක් කරලා හරියට දාලා ඉදී. 21 වෙනි ප්‍රශ්නේ කියවනකොට උත්තරේ තාම මතකයි. තාම මතකයි නම් උත්තරේ කටින් කියන්නේ. හිතන්න එපා කියන්නේ. එක්කෝ කොහේ හරි අහකදාන මොන ටිකක් හොයලා තියාගෙන ඒව ආයි ලියන්න. දැන් 21 වෙනි ප්‍රශ්නෙට ගියා එක වතාවක් ලියලා තියෙන. ඒකනේ මේ හරියට දාලා තියෙන්නේ. දෙවෙනි වතාවේ බලනකොට ඔයාලට ටක් ගාලා උත්තරේ මතකයි. මතකයි නම් දැන් හිතන්න අහලා තියෙන ආර්ථික අරමුණු පහ ලියන්න. එහෙනම් ආර්ථික අරමුණු පහ හයියෙන් කටින් කියන්නේ. හිතන්න එපා කියන්න. හිතනකොට මතකයි වගේ දැනෙනවා එනවට ලියන්න ගියාම ලියා ගන්න. එක්කෝ ලියන්න ඒක තමයි හොඳම වැඩේ. මම නම් කරේ ලියන එක. ඔය සුදු පත්තර කිලෝ එකක් දෙකක් අරන් ගිහිල්ලා ඒවෙන් පොත් වගේ හදාගෙන ලිව්වා ඒ දවස්වල. ලියන්න කම්මැලි නම් අඩුතරමේ කටින් ශබ්ද නගලා කියන්න. පූර්ණ සේවා නියුක්ති ආර්ථික වල මේව කියන්නේ. කිව්වත් ඇති. එහෙනම් මෙතන හරියට දාලා යන්න. ඒක මතකෙකින් ආයෙ ටියුට් පෙළ බලන්න දෙයක් නැහැ. උත්තරේ මතකයි. ඒක කිව්වා ගියා. ආයෙ 22 වෙනි එකට යනකොට එකපාරක් ලියලා ඉඳින් ආයෙ ඒක මතක නැහැ. අන්න මතක නැත්තම් වැරද්දක් දාලා ඒ ප්‍රශ්න දාලා කොටස් පෙළලා බලන්න. ආයෙ ටික දවසක් ගිහිල්ලා ආයෙ වෙන පාඩ පැනක් අරගෙන ආයෙ ওই වැඩේම කරන්න. 20. දැන් මතක නැතෝ තිබිලා වැළලා තියෙනවා දැන් මතකයි ටක් ගන්න. උත්තරේ කිව්වා ගියා. මේක තාම මතකයි. කිව්වා ගියා. මේක දැන් මතකයි. කිව්වා ගියා. ඒතර බලන්න මේ විදිහට කරනකොට යම් කිසි ටියුට් එකක් ඉවර වෙනකම්ම ඔයාට දැනෙයි මුළු ටියුට් එකම කටපාඩම් කරේ නැහැ. හැබැයි මුළු ටියුට් එකේම තියෙන ඒවා පාඩම් වෙලා. මුළු ටියුට් එකම පාඩම් වෙනවා. ඕක අත්හදා බලන්න ඕන නම් එක ටියුට් එකකට වැඩේ කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මම ඇත්තද බොරුද කියන්නේ කියලා. මම ඔහොම තමයි A level වලට BS පාඩම් කරේ. ටියුට් පෙළ නෝට් කියෝ දඟලනවට වඩා ලේසි. අරක බෝරින් නේ. පාඩම් කරනවා කියලා සමහරව ටියුට් එක මුල ඉඳන් පෙරලගෙන ඔන්න කියවන්න පටන් ගන්නවා. පිටු තුනක් කියවනකොට නිදි. BS අනික එහෙමනේ. ගණන් හදනවා වගේ නෑනේ. මේක තමයි ක්‍රමය. එතකොට බලන්න මේකෙන් වෙන්නේ පුළුවන් ටික මතක් කරගෙන යනවා, බැරි ටික පාඩම් කරගෙන යනවා.
පුළුවන් එකට උත්තරේ කියලා හරියට දාගෙන යනවා. බැරි ඒවා ටියුට් පෙළ බලනවා. ඒතර ඔක්කොම බැලෙන්නේ නැහැ. බැරි ටික විතරක් බැලෙනවා. පුළුවන් ටික මතක් වෙනවා. ඔක තමයි නියම ක්‍රමයේ BS පාඩම් කරන්නේ. මම ඒ දවස්වල කරේ ඔහොම තමයි. එහෙනම් වැඩේ කරන්න අනිවාර්යයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කවදා හරි ආයෙ අපි නැවත පන්ති තියෙන දවසක මම නිකන් ළඟට ඇවිල්ලා ඔයාගේ ටියුට් එකක් කරන් බැලුවොත් ඔයාගේ තියෙන්න ඕනේ සමානෝචන ප්‍රශ්න පිටුවේ මේ හැම ප්‍රශ්නයක් ගාවම හරි ලකුණු වැරදි ලකුණු හරි ලකුණු වැරදි ලකුණු ඔය වගේ හතරක් පහක් තියෙනවා නම් ඒ කියන්නේ මේ ළමයා මේ ප්‍රශ්නේ හතර පහ වතාවක් බලලා තියෙනවා කියන එකනේ කියවේ. එහෙම බැලුවහම අමතක වෙන්නේ නැහැ නේ ළමයා. ඕක එහෙම නෑ. ඔය කියලා දුන්නා නෝට් එක ලියාගත්තා. එහෙම දැම්ම ආයි නිකමටවත් බලන්නේ. හරි? එහෙම වුණොත් බෑ. හරි. ආර්ථික අරමුණු ටික හරි. ඒ ආර්ථික අරමුණු ළඟා කරගන්න ව්‍යාපාරිකයා දායක වන ආකාරයත් හරි. ඊළඟට අපිට පෙන්නනවා රජය හා ව්‍යාපාර අතර අන්‍යෝන්‍ය සම්බන්ධය හා එහි වැදගත්කම. සම්බන්ධය නම් ඉතින් දැන් අපිට ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි දන්නවා මේ දෙකේ සම්බන්ධය. මම පාඩම පටන් ගන්නකොටම ගේෂ තියෙන මේක කියලානේ පටන් ගත්තේ. අදත් කියලානේ පටන් ගත්තේ. දෙන්නගේ සම්බන්ධය ඇහුවොත් එහෙම මොකද්ද දෙන්නගේ සම්බන්ධය හැදෙන්නේ කොහොමද මේ සම්බන්ධය හැදෙන්නේ? දෙන්නගේ අරමුණු ළඟා කර ගැනීමේදී දෙන්නට දෙන්නගේ උදව් ඕනේ. ඒක තමයි සම්බන්ධය. ඒතර මේ දෙන්න අතර තියෙන්නේ එසේ මෙසේ සම්බන්ධයක් නෙවෙයි. අන්‍යෝන්‍ය සම්බන්ධයක්. මොකද්ද? අන්‍යෝන්‍ය සම්බන්ධයක්. ඒ මොකද්ද අන්‍යෝන්‍ය සම්බන්ධයක් කියන්නේ? අන්‍යෝන්‍ය කියන්නේ දෙන්නට දෙන්න නැතුව බැරි සම්බන්ධයක්. රජයට ව්‍යාපාර නැතුව බෑ, ව්‍යාපාර වලට රජය නැතුව බෑ. සම්බන්ධය ලියන්න කිව්වොත් ඕක තමයි ලියන්නේ. හැබැයි ලියනකොට මෙහෙමයි අපි හදලා ලියන්න ඕනේ. දැන් රජය තමන්ගේ ආර්ථික අරමුණු ළඟා කරගනිද්දී ව්‍යාපාරිකයාගෙන් මෙන්න මේ දේවල් බලාපොරොත්තු වෙනවා. මොනවද බලාපොරොත්තු වෙන්නේ රජේ ව්‍යාපාරිකයාගෙන්? හරියට බදු ගෙවීම, දේශීය සම්පත් භාවිතය දැන් ඉස්සෙල්ලා කිව්වේ අපි. රටේ නීති රීති පිළිපැදීම, විදේශ විනිමය ඉපයීම, ඒ වගේ දේවල් වෙයි කියලා රජය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ව්‍යාපාරිකයෙක්ගෙන් එහෙම දේවල් වෙයි කියලා. ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලට යද්දී රජයේ උදව් බලාපොරොත්තු වෙනවා. රජයේ උදව් මොන වගේ උදව්? යටිදල පහසුකම් ටික සපයයි, බදු සහන දෙයි, හොඳ ප්‍රතිපත්ති හදයි. අන්න ඒ දේවල් ව්‍යාපාරිකයා බලාපොරොත්තු වෙනවා. එතකොට දෙන්නගේ සම්බන්ධය අපිට ලියන්න කිව්වොත් දෙන්නගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික දාලා උත්තරේ හදලා ලියන්න තියෙනවා. කටපාඩම් කරගන්න එපා. දෙන්න යන්නේ අරමුණු දෙකකට. ඒකෙදි රජය ව්‍යාපාරිකයාගෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරිකයා රජයෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට දෙන්නගේ අරමුණු ඉටු කර ගැනීමේදී මේ දෙන්න අතර අන්තර් සම්බන්ධයක් එහෙම නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබිය යුතුයි කියලා අපි කියනවා. බලන්න මම රූප සටහනකිනුත් දාලා තියෙනවා. එතකොට බැලුව බැලමට ටක් ගාලා තේරෙනවා මොකක්ද කියන්නේ කියලා. රූප සටහනේ තියෙන එකම තමයි වචන වලින් උඩ විස්තර කරලා තියෙන්නේ. මොකද බදු සහන මුල්‍ය පහසුකම්, විනිමය පහසුකම්, ආයතනික පහසුකම් හා යටිදල පහසුකම් සපයා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට යෝග්‍ය පරිසරයක් ඇති කිරීම ව්‍යාපාරිකයන් රජයෙන් අපේක්ෂා කරයි. එහිදී රජය හා සමාජයේ අපේක්ෂා ඉටුවන පරිදි කටයුතු පවත්වාගෙන යාම ව්‍යාපාරවල වගකීම වේ. නිසි පරිදි බදු ගෙවීම, රජයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම, විදේශ විනිමය ඉපයීම, සාධාරණ මිලට භාණ්ඩ හා සේවා සැපයීම ව්‍යාපාර ආයතන වලින් රජය අපේක්ෂා කරයි. දැක්කනේ? දෙන්නගෙන් අපේක්ෂා කරන දේවල් ටික තමයි ලියන්න ඕනේ. මේ අනුව දෙපාර්ශ්වයේම අරමුණු ඉටු කර ගැනීමෙහිලා අන්‍යෝන්‍ය සම්බන්ධයක් දෙපාර්ශ්වය අතර තිබිය යුතුයි. ඒ අන්‍යෝන්‍ය කියන එකේ තේරුම තමයි දෙන්නගේ අරමුණු වලට දෙන්නටම තනියම යන්න බෑ. දෙන්නට දෙන්නගේ උදව් ඕනි වෙනවා. හරි? ඒකම තමයි රූප සටහනකින් දාලා තියෙන්නේ. ඒතොර ටක් ගාලා ඔලුවට දාගන්න පුළුවන්. මෙන්න රජයේ ඉන්නවා. එයාට තියෙන ආර්ථික අරමුණු. එයා පැත්තේ ව්‍යාපාර තියෙනවා. එයාට තියෙන ව්‍යාපාරික අරමුණු. රජයේ හැටියට ව්‍යාපාරිකයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. අතන ඊතලේ මේ පැත්තට ගහලා තියෙන්නේ. රැකියා සැපයීම, බදු ගෙවීම, විදේශ විනිමය ඉපයීම, ලදේනි වැඩි කිරීම, මේ ටික තමයි
රජයේ බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරිකයාගෙන් ලැබෙයි කියන. ව්‍යාපාරිකයා මොනවද රජයෙන් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? ඉතින් බදු සහන විනිමය පහසුකම් මුල්‍ය පහසුකම් ඒ ටික ව්‍යාපාරිකයා බලාපොරොත්තු වෙනවා රජයෙන් හම්බ වෙයි කියන. හරිද? වැඩි හරි. සම්බන්ධයත් හරි. දැන් අපි ආර්ථික අරමුණු කතා කරා. ඒ අරමුණු ඉටු කරගන්න රජයේ ව්‍යාපාර වලට බලපෑම් කරන විදි 7ක් කතා කරා. ආර්ථික අරමුණු 5යි බලපෑම් කරන ආකාර 7යි ආර්ථික අරමුණු ඉටු කරගන්න ව්‍යාපාරිකයා දායක වන ආකාර 6යි. ඒකයි කරුණු වැඩි දැන් මතක තියාගන්න ඕවා. අනික මාතෘකාත් ටිකක් පැටලෙනවනේ එක ළඟ වගේ කියන්නේ. ආර්ථික අරමුණු කියන එක හරියි. අරමුණු ඉටු කර ගැනීමේදී රජයේ ව්‍යාපාර වලට බලපෑම් කරන ආකාර කිව්වම් 7යි. රජයේ ආර්ථික අරමුණු ඉටු කර ගැනීමේදී ව්‍යාපාර වල දායකත්වයේ කෙබඳු වේද? ඒක තමයි දැන් කලින් කිව්වේ 6ක්. බදු ගෙවීම, රැකියා සැපයීම ඒ ටික. හරිනේ? තව මේක අමාරු වර්ගය තව තියෙනවා ඉස්සරහට. දැන් උන දෙන්නගේ සම්බන්ධතාවය නිකන් ලියන්න වගේ ආවොත් ලියන විදිය තමයි දැන් ඔය කියලා දුන්නේ. يعني කෙලින්ම නිකන් රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධය පැහැදිලි කරන්න, අන්තර් සම්බන්ධයක් පවතී පැහැදිලි කරන්න වගේ ඇහුවොත් ඔන්න ඔය රූප සටහනේ තියෙන දේ වචන වලින් ඔයගොල්ලන්ට හදලා ලියන්න පුළුවන් නම් හරි. මේ වැඩේ හරි. ඊළඟට උන දැන් තමයි අමාරුම කෑල්ල තියෙන්නේ. රටක ආර්ථික ප්‍රතිපත්ති දෙකක් තියෙනවා අපිට කතා කරන්න. ඒ ප්‍රතිපත්ති වල තියෙන දේවල් කතා කරන්න. දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ රජයක් හැටියට තියෙනවනේ පුතේ ආර්ථික අරමුණු ළඟා කරගන්නනේ රජය දඟලන්නේ. රජයකට තියෙනවා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන මොනවද? ආර්ථික අරමුණු තියෙනවා. හරි. මේ ආර්ථික අරමුණු වලට යද්දී රජයේ ව්‍යාපාරිකයාගේ උදව්ව බලාපොරොත්තු වෙනවා කියලාත් අපි දන්නවනේ. සපෝට් එක බලාපොරොත්තු වෙනවා කියලාත් අපි දන්නවා. ආර්ථික අරමුණු කියන ඒවා ළමයි ඉබේ ළඟා වෙන්නේ නැහැනේ. ආර්ථික අරමුණු නෙවෙයි. අපේ උනත් ටාගට් තියෙන ඒවා ළඟා වෙන්නේ නැහැ. ළඟා කරගන්න ඕන. දැන් ඔයගොල්ලන්ට ජීවිතයේ තියෙන අරමුණු ටාගට් තියෙනවා. සාමාන්‍ය පෙළින් පස්සේ වාගේ ටාගට් එක තමයි A level පාස් වෙලා කැම්පස් යන්නේ. ඔය හීනය ඔය අරමුණ මෙතන ඉන්න හැම ළමෙක්ටම තියෙනවා. විශේෂයෙන් මෙතන ඉන්න ළමයි. මොකද ප්‍රතිඵල එන්නත් කලින් උසස් පෙළ සඳහා ප්‍රවේශ වෙලා තියෙන එක. ඒ හීනේ තියෙන්නේ. දැන් ඔය හීනේ හැම ළමයටම තිබ්බට ඕක ඉබේ ළඟා වෙනවද? කැම්පස් යන්න ඕනි කියන ටාගට් එක තිබ්බට ඉබේම කැම්පස් යනවද? නැහැ. ඒ ටාගට් එක ළඟා කරගන්න. ඒ අරමුණ ළඟා කරගන්න නම් ඔයා ඒ වෙනුවෙන් යමක් කළ යුතුයි. ඒ සඳහා ඔයාට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ටාගට් එකට යන්න. පන්ති යන්න ඕනි, පාඩම් කරන්න ඕනි, පේපර් ලියන්න ඕනි. ඒ දේවල් නොකර නිකන් A level පාස් මේ O level පාස් වෙලා A level කරා කිව්වට කැම්පස් යන ආසාවක් කියන එකක් තිබ්බට එහෙම යන්නේ මහන්සි වෙලා අපකප වෙලා ඒ වැඩ ටික කරන එක තමයි යන්නේ. රටේකටත් එහෙම තමයි. ආර්ථික අරමුණු කියන ඒවා නිකන් තිබ්බ බලියට ඒවා ළඟා වෙන්නේ නැහැ. ආර්ථික අරමුණු කියන ඒවා ළඟා වෙන්නේ නැහැ. ළඟා කරගන්න ඕන. ආර්ථික අරමුණු කියන ඒවා මොකද? ළඟා වෙන්නේ නැහැ. ළඟා කරගන්න ඕන. ඒ සඳහා රජය කරන දේවල් තමයි අපි කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ. ආර්ථික ප්‍රතිපත්ති. හරි. රජය ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික අරමුණු. ඒ අරමුණු ළඟා කර ගැනීම සඳහා කළ යුතු දේවල්. ආර්ථික අරමුණු ළඟා කර ගැනීම සඳහා කළ යුතු දේවල් වලට කියනවා ආර්ථික ප්‍රතිපත්ති. කරන දේවල් තමයි අපි කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ. හරි. මේ පාඩමේදී ඕගොල්ලන්ට උගන්වනවා විශේෂයෙන්ම ප්‍රතිපත්ති දෙකක්. එකක් තමයි ෆිස්කල් ප්‍රතිපත්ති. ඔකට ෆිස්කල් කියලා කියනවා. අනික මූල්‍ය ප්‍රතිපත්ති. තව ප්‍රතිපත්ති තියෙනවා. රජය ක්‍රියාත්මක කරන. අපිට ඔක්කොම වැඩක් නැහැ.
BS වලට අපිට වැදගත් වෙන්නේ ව්‍යාපාර කරන අය හැටියට අපිට වැදගත් වෙන්නේ රජයේ මෙන්න මේ ප්‍රතිපත්ති දෙක. අපි දැන් කතා කරන්න හදන්නේ මේ ප්‍රතිපත්ති දෙක කියන්නේ මොකද්ද? මේ ප්‍රතිපත්ති දෙකේදී මොකද වෙන්නේ? මොනවද රජය කරන්නේ කියලා. හරි. ආයෙම නම් එන්නකොට උන්ට එකට රටක ආර්ථික ප්‍රතිපත්ති. රටක ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවන උපකරණ ආර්ථික ප්‍රතිපත්ති නම් වේ. ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයේ ක්‍රියාවට නංවන උපකරණ ආර්ථික ප්‍රතිපත්ති නම් වේ. මෙම ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් ව්‍යාපාරිකරේ විශාල බලපෑම් එල්ල කරයි. මෙරට ප්‍රධානතම ආර්ථික ප්‍රතිපත්ති දෙක වන්නේ ලියන්න පළවෙනි එක ෆිස්කල් හරියක් ගහලා අයවැය ප්‍රතිපත්තිය නම් දෙකක් තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා තියෙනවා. අයවැය ප්‍රතිපත්තිය කියලා තියෙනවා. ෆිස්කල් හරියක් ගහලා අයවැය ප්‍රතිපත්තිය. ෆිස්කල් හරියක් ගහලා අයවැය ප්‍රතිපත්තිය. දෙවෙනි එක මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය. දෙවෙනි එක මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය. හරි. අපි මුලින්ම බලමුකෝ ෆිස්කල් එක අරගෙන. ෆිස්කල් කියන ප්‍රතිපත්තියේදී මොකද වෙන්නේ? හරි. දැන් රජයට ඕනි මේ එක එක ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරහා තමන්ගේ මොනවා ටිකට යන්නද? ආර්ථික අරමුණු ළඟා කරගන්නනේ එයාට ඕනි. එතකොට පුතේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියන එකේදී රජය මොකද කරන්නේ? මෙතෙන්දී රජය මෙන්න මෙහෙම වැඩක් කරනවා. එයා බලනවා මෙන්න මේ දෙක වෙනස් කරලා. මෙන්න මේ දෙක එහෙට මෙහෙට කරලා මොන දෙකද? මෙන්න මේ දෙක. රාජ්‍ය ආදායම කියන එකයි රාජ්‍ය වියදම කියන එකයි. මෙන්න මේ දෙක වෙනස් කරලා එයා බලනවා ආර්ථික අරමුණු වලට යන්න පුළුවන්ද කියලා. රටේ මොකයි වෙනස් කරලාද? රාජ්‍ය ආදායමයි වියදමයි කියන දෙක වෙනස් කිරීම හරහා එයා බලනවා ආර්ථික අරමුණු ළඟා කරගන්න පුළුවන්ද කියලා. ඒකට තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ. මොකද රජයට ඕනි වෙලාවක පුළුවන් රාජ්‍ය ආදායම වෙනස් කරගන්න, රාජ්‍ය වියදම වෙනස් කරගන්න. හරි. ඕනි විදිහට බෑ ඉතින්. රජයට පුළුවන්. අලුතෙන් බදු වනම් මනම් ගහලා රජයේ ආදායම වැඩි කරගත්ත හැකි. කරන යම් වියදම් අඩු කරලා ඒව කරලා රජයේ ආදායම අඩු වැඩි කරන්නත් පුළුවන් වියදම. ඒ අඩු මෙන්න මේ දෙක අඩු වැඩි කරලා මෙන්න මේ දෙක වෙනස් කරලා එයා බලනවා ආර්ථික අරමුණු වලට ගියහැකිද කියලා. මේ දෙක වෙනස් කරලා යන ප්‍රතිපත්තියට තමයි අපි කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය. ඒකනේ ඔකට අයවැය ප්‍රතිපත්තිය කියලා වෙනම නමක් දුන්නේ. රජයේ ආදායමයි වියදමයි වෙනස් කරන හින්දා තමයි අයවැය ප්‍රතිපත්තිය කියලා කිව්වේ. එතකොට ෆිස්කල් ප්‍රතිපත්තිය හඳුන්වන්න කිව්වොත් නිර්වචනය කරන්න කිව්වොත් එච්චරයි. රජයේ ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තිය. එච්චරයි මහලු දෙයක් නෑ. මොකද්ද ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ? රජයේ ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තියයි. අය බරක් කියන්නේ මොකද්ද? රජයේ ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තිය. ඔබ තමයි කෙටිම නිර්වචනය. ෆිස්කල් ප්‍රතිපත්තිය යන්න හඳුන්වන්න කියලා ආවෝ. හිස්තම් පුරවන්න ඉන්න පුළුවන්. රජයේ ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තිය හිස්තනක් ලෙස හඳුන්වනවා. ඒක ෆිස්කල්. හරි. ඕකෙදි ඕගොල්ලෝ දැනගන්න ඕනි ෆිස්කල් ප්‍රතිපත්තිය කියන එකට අදාළව දැන් හැඳින්වීම හරිනේ. හැඳින්වීම කියන එක හරිනේ. රජයේ ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තියයි කියලා කියන්නේ. ඕකේ ඕගොල්ලෝ දැනගන්න ඕනි මේ ෆිස්කල් ප්‍රතිපත්තියේදී රජය භාවිත කරන උපකරණ මොනවාද කියලා. ෆිස්කල් කියන ප්‍රතිපත්තියේදී රජය ඒ සඳහා භාවිත කරන උපකරණ මොනවාද කියලා අහන්නේ. මේ තියෙන උපකරණ නෙමෙයි. මේ දෙක තමයි උපකරණ දෙක. රාජ්‍ය ආදායමයි රාජ්‍ය වියදමයි. මේ දෙකනේ වෙනස් කරනවා කියලා කිව්වේ. ඒ දෙක නම් වෙනස් කරන්නේ. මේ දෙක තමයි උපකරණ දෙක.
මේ උපකරණ වලදී සමහර වෙලාවට රාජ්‍ය ආදායම කියන එක වෙනුවට කෙලින්ම බදු කියලා දෙනවා. අවුලක් නැහැ. අවුලක් නැහැ කියලා කියන්නේ රාජ්‍ය ආදායම ගැන ගත්තාම රාජ්‍ය ආදායමෙන් පුතේ 90%ක්ම තියෙන්නේ බදු. ඒ නිසා ඉතින් සමහරු ෆිස්කල් ප්‍රතිපත්තියේ උපකරණ ලියන්න කිව්වහම රාජ්‍ය ආදායම කියන වචනේ කියනවා. එහෙම නැත්නම් කෙලින්ම බදු කියලාම කියනවා. ඒතර බදු රාජ්‍ය වියදම තව එකක් තියෙනවා රාජ්‍ය ණය. උපකරණ ඔක්කොම තුනක් ගත්තා. හැඳින්වීමට මේ දෙක විතරයි දාන්නේ. ෆිස්කල් ප්‍රතිපත්තියේ ප්‍රධාන උපකරණ මොනවාද කියලා අහුවොත් රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. මොකද රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. මම රාජ්‍ය ආදායම කියන වචනේ වෙනුවට ඕනනම් බදු කියලා දාන්න පුළුවන්. බදු, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. හරි? බදු, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. එච්චරයි. ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ ඕකයි. කොහොමද හඳුන්වන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය? රජයේ ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තියයි. මොනවද උපකරණ කියලා අහුවොත් උපකරණ තුනයි. බදු, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. ආයෙ එන්න පුළුවන් මේකේ අරමුණ මොකක්ද කියලා. මේ ෆිස්කල් කියන ප්‍රතිපත්තියේ අරමුණ ගත්තොත් අරමුණ වෙන්නේ සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම කියලා දෙනවා. මොකද්ද? සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම තමයිලු ෆිස්කල් ප්‍රතිපත්තියේ අරමුණ. ඔය තුන තමයි ගොඩාක් ෆිස්කල් ප්‍රතිපත්තිය හා සම්බන්ධයෙන් අහනවා නම් අහන්න. හැඳින්වීමයි, අරමුණයි, උපකරණ ටිකයි. එතුණම දන්නවද? ආයෙත් කොටියට කොටුවක් දාලා මම දාලා තියෙන්නේ. ෆිස්කල් ප්‍රතිපත්තිය යනු රජයේ ආදායම හා වියදම සම්බන්ධ ප්‍රතිපත්තියයි. අරමුණ. සාර්ව ආර්ථික ස්ථායීතාවය ළඟා කර ගැනීම තමයි අරමුණ. ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යොදා ගන්නා උපකරණ. වෙන උපකරණ තුන තියෙනවා. බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය. බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය. පැහැදිලි? උපකරණ තුනයි. බදු කිව්වහම ඉතින් එයාට පුළුවන් නව බදු පනවන්න, තිබ්බේවා හොසි කරන්න, අනුපාත වෙනස් කරන්න ඒවා පුළුවන්. රාජ්‍ය වියදම එක්ක අඩු කරගන්න, එක්ක වැඩි කරගන්න පුළුවන්. රාජ්‍ය ණය ගැනීම එක්ක අඩු කරගන්න, වැඩි කරගන්න පුළුවන්. මොන උපකරණ තුන හරි. හරිනේ? ඒ උපකරණ වල දැන් උපකරණ තුනක් මෙතන දුන්නා නේ. රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. අපි ගමුකෝ පළවෙනි උපකරණය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. රාජ්‍ය ආදායම. රජයේ ආදායම කියන එක ගත්තාම සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් රාජ්‍ය ආදායම. රජයේ ආදායම අපිට පුළුවන් ප්‍රධාන කොටස් කීයකට බෙදන්නද? දෙකකට. රජයට ප්‍රධාන වශයෙන්ම පුතේ ආදායම ලැබෙන විදිහ ගත්තොත් දෙකයි තියෙන්නේ. එකක් බදු, අනික බදු නොවන. එහෙමයි වෙන් කරන්නේ. රජයේ ආදායම වල ප්‍රධාන කොටස් දෙක මොකද්ද? බදු ආදායම, බදු නොවන ආදායම. එහෙමයි යන්නේ. ඒ කියන්නේ රාජ්‍ය ආදායම කියන වචනේ වෙනුවට කෙලින්ම බදු කියලා දානවා කියලා මම කියන්නේ. මොකද බදු ආදායම සහ බදු නොවන ආදායම කියලා වෙන් කරාට 190%ක්ම තියෙන්නේ බදු. රුපියල් 100ක් හොයනවා නම් රජය 90%ක්ම ගන්න බදු වලින්. ඒ නිසා ඉතින් අර 10 ගැන හිතන්නේ නැතුව කෙලින්ම බදු කියලාම කියනවා. ආයෙත් බලන්න රාජ්‍ය ආදායම වියදම ගැන වෙනම කතා කරන්න තියෙන එහා පැත්තේ පිටුවේ. රාජ්‍ය ආදායම ආණ්ඩුව සතුව පවතින විවිධ අයමාර්ග යොදාගෙන උපයා ගන්නා සියලු ආදායම් රාජ්‍ය ආදායම් වේ. අපේක්ෂිත වියදම් පියවා ගැනීම සඳහා මෙසේ රජයේ ආදායම් උපයයි. රජයේ උපයන ආදායම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. බදු ආදායම තියෙනවා, බදු නොවන ආදායම තියෙනවා. බදු ආදායම නම් ප්‍රශ්නයක් නෑ. බදු වර්ග ටික ගැන අපිට එකින් එක ඉස්සරහදී කතා කරන්න තියෙනවා. එතකොට ඉතින් බදු වර්ග ටික ගැන මතක හිටිනවා. අපිට පොඩ්ඩක් එකපාරට ඔළුවට එන්නේ නැත්තේ බදු නොවන ආදායම් මොනවාද කියලා. රජයට බදු වලින් ආදායම් ලැබෙනවා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෑ. බදු වර්ග ටිකක් උදාහරණ විදිහට කියන්නේ නෙදී. බදු ගැන කතා කරන හින්දා ඒක මතක හිටිනවා. අපිටත් එකපාරට හිතා ගන්න බෑ රජයට එහෙනම් බදු නැතුව වෙන කොහෙන්ද ආදායම් එන්නේ? ඉතින් ලාභ හා ලාභාංශ. මොනවද ලාභ හා ලාභාංශ කියන්නේ? ඒ රජයේ ආයතන වල ලාභ. ඒ රජයේ යටතේ තියෙන ව්‍යාපාර තියෙන්නේ. ජාතික රූපවාහිනී, මහජන බැංකුව, ලංකා බැංකුව. ඒවා ලාභ. ගාස්තු හා අය කිරීම. ඇයි අපෙන් ওই රජයේ ආයතන වල වැඩක් කරගන්න ගියාම එක එක ගාස්තු අය කරන්නේ? මුද්දර ගාස්තු කියයි, විභාග ගාස්තු කියයි. ඒවා ගන්න. පොලි. රජයේ කාට හරි ණය දීලා තියෙනවා නම් ඒවා පොලි. වෙනත් කියන්නේ ඉතින් ඊට අමතරව ওই ජාතික ලොතරැයි මණ්ඩලයෙන් එන ආදායම ඔය වගේ. හරිනේ. ඕකේ බදු ගැන සම්පූර්ණ විස්තරය කතා කරන්න කලින් ඕගොල්ලෝ එන්න පොඩ්ඩක් 23 පිටුවට. 23 පිටුවේ
ඔයා කරන්න දැන් 23 පිටුවේ 22 23 24 කරන්න. 22 23 24 විනාඩි 5න් කරන්න. 22 23 24 සමාලෝචන ප්‍රශ්න හරි. එතකොට අන්න ඔය බලන්න මේ ටිකේ අපි ඉගෙන ගත්ත ටික නැවත වතාවක් ওই විදිහට ලියනකොට ඒක හොඳට මතක හිටිනවා. donc ගෙදරදිත් ඔයා තනියෙන් 3-4 වතාවක් කරනවා කියලා කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ෆිස්කල් ප්‍රතිපත්තිය කියන එකේ අපි දැක්ක උපකරණ තිබ්බ තුනක්. රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. ඒ උපකරණ තුනේ අපි මේ රාජ්‍ය ආදායම ගැන තමයි දැන් කතා කරගෙන ඉන්නේ. රාජ්‍ය ආදායම කියන එකේ අපි දැක්ක ප්‍රධාන කොටස් දෙකක් තිබ්බා. බදු ආදායම සහ බදු නොවන ආදායම. දැන් බදු කියන එක නම් අපි දන්නවා කොහොමද රජයට බදු වලින් ආදායම් ලැබෙනවා කියලා. අර බදු නොවන ක්‍රම මොනවාද කියලා තමයි මම කිව්වේ විශේෂයෙන් පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. දැන් බදු හැටියට තියෙන ප්‍රධාන බදු වර්ග ටික උතන දීලා තියෙනවා. මේ බදු වර්ග ටික ගැන දැන් උතන ලොකුවට මතක තිබෙන්නේ නැතත් ඉස්සරහදී මේ බදු වර්ග ටික ගැන තියෙනවා. හරි. ආදායම් බදු. ආදායම් බදු කියන්නේ මිනිස්සුන්ගේ ආදායමට ගන්න එන්නේ. එකතු කළ අගය මත බදු. මේක හදාගන්න කෑල්ලයි වැදිලා තියෙන්නේ. එකතු කළ අගය මත බදු. ඒකට තමයි වැට් බද්ද කියන්නේ. එකතු කළ අගය මත බදු. ඒක ගණන්නේ භාණ්ඩ හා සේවා වලට. අර මේ භාණ්ඩ හා සේවා වල ආර්ථිකයක අලුතින් එකතු වෙන වටිනාකමට තමයි ගහන්නේ. මේ වැට් බද්ද ගැන පස්සේ කතා කරමු. නිෂ්පාදන බදු කියන්නේ ලංකාවේ හදන භාණ්ඩ වලට ගහන ඒවා. දුම්කොළ නිෂ්පාදන වලට සිගරට් වලට එහෙම ගහන ඒවා නිෂ්පාදන බදු. ආනයන බදු කියන්නේ පිටරටින් ගෙන්නන ඒවාට ගහන ඒවා. රටින් බඩු ගෙන්නන ඒවාට වාහන වලට ඉලෙක්ට්‍රික් බඩු එහෙම ගෙන්නනකොට ඒ වැට් බද්දක් තියෙනවනේ. අනිකුත් බදු කියන්නේ ඉතින් ඔය කියන ගොඩවල් වලට නැති වෙන වෙන බදු වර්ග තියෙනවා. අලුතින් එහෙම හඳුන්වලා දීපුවා. ඒවා තමයි බදු ආදායම හැටියට තියෙන ප්‍රධාන බදු වර්ග. අපිට දැන් ඔය එක එක විදිහේ බදු තියෙනවනේ දැන් රජය අය කරන විවිධාකාර බදු තියෙනවා. ලංකාවේ හදන ඒවට ගහනවලු නිෂ්පාදන බදු, රටින් ගෙන්නන ඒවට ගහනවලු ආදායම් ආනයන බදු, මිනිස්සුන්ගේ ආදායමට ගහනවලු ආදායම් බදු, භාණ්ඩ හා සේවා වල අලුතින් එකතු වෙන වටිනාකමට ගහනවලු වැට් බදු, පරිපණම් බදු, එක බදු ජාති. ඇත්තටම පුතේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා ලොකුවට නිකන් ප්‍රතිපත්තියක නමක් කියාගෙන අපි කතා කරන්න පටන් ගත්තට මේ පාඩමෙන් අපි වැඩිපුර කතා කරන්නේ බදු ගැන. හරි. ෆිස්කල් කියලා ප්‍රතිපත්තිය තිබ්බට එතෙන්දි රජයට මේ වගේ උපකරණ තුනක් තියෙනවා කියලා කිව්වට ඔයාම නිකන් මට බලලා කියන්න දැන් මෙතන තියෙනවානේ උපකරණ තුනක් රජයට. බදු කියන එකයි රාජ්‍ය වියදම කියන එකයි රාජ්‍ය ණය කියන එකයි. බදු කියන එකයි රාජ්‍ය වියදම කියන එකයි රාජ්‍ය ණය කියලා තුනක් තියෙනවා. ඔය තුනක් තිබ්බට රජයට ඕනි වෙලාවට වෙනස් කරන්න පුළුවන් ඔය තුනෙන් කොයි කරද? බදු කියන එකනේ. රජයට ඕනි විදියට සෙල්ලම් කරන්න පුළුවන් ඔන්න ඔය බදු කියන එකත් එක්ක. රාජ්‍ය වියදම එහෙම ඉතින් හිතුවා පළියට අඩු කරගන්න එහෙම බෑනේ රජයට. ඒ කරන්න දින වේදන් ටික කරන්න එපා. දැන් මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක රජයේ වියදම් වැඩි ඇතිනේ. ඇයි වැඩි? ඇයි ඔය එන්නත් ගේන්න? එතකොට ඔය PCR නම් ඕවා කරන්න. රෝහල් වල ඒවා ආදාහන කටයුතු ඒවා කරන්න. ඉතින් ඒවට වියදම් කරන්න වෙලා නේද? රාජ්‍ය වියදම් වැඩි ඇති. එහෙමයි කියලා අඩු කරගන්න බෑනේ හිතුවපලියට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන ඒවා නම් ඒවා කොහොමද ගෙවන්න එපා. රාජ්‍ය ණයත් එහෙමනේ ඉතින්. ඒවා ඉතින් අඩු කරගන්න බෑනේ හිතු වෙලාවට එහෙනම් කරගන්න එපා දැන් මේ ණය ගෙවා ගන්න බැරුවනේ ඉන්නේ. රජයට ඕනි විදියට සෙල්ලම් කරන්න පුළුවන් උපකරණය තමයි බදු. ඒ හින්දා අත්‍තරම ෆිස්කල් ප්‍රතිපත්තිය කියන එකේදී ප්‍රායෝගිකව වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නේ බදු කියන උපකරණය. ඒක තමයි ගොඩක්ම මෙතන ක්‍රියාත්මක වෙන්නේ. සහ ව්‍යාපාර වලට වැඩිපුර බලපාන්නෙත් ඒකනේ. දැන් අපි BS වලනේ අපි ඉගෙන ගන්නේ. එතෙන්දී ව්‍යාපාර වලට වැඩිපුර බලපාන්නෙත් මේ උපකරණ වලින් මෙන්න මේ බදු කියන එක. ඒක කෙලින්ම ව්‍යාපාරිකයට බලපානවනේ ඇවිල්ලා. ඒ නිසා දැන් අපිට ෆිස්කල් ප්‍රතිපත්තිය කියන මාතෘකාව තිබ්බට කතා කරන්න තියෙන වැඩි හරියක් බදු ගැන. බදු වර්ග කරන්න තියෙනවා. ඒ එක බදු වල ලක්ෂණ කතා කරන්න තියෙනවා. ඒ එක බදු අය කරන්නේ කවුද කියලා කතා කරන්න තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. හරි.
අපි ඒකේ මේ බදු වර්ග ටික ගැන කතා කරන එක ලබන සතියේ ඉඳලා කතා කරමු. දැන් අර ගොඩක් කතා කරන්නේ. ඒ කතා කරපු ටික අර මං කිව්වා වගේ ගොඩ ගහ ගන්න නැතුව පිළිවෙලකට වැඩ කරන්න දැන් පටන් ගන්න. අමාරු පාඩම් වල ඉන්නේ. ඔය සමාලෝචන ප්‍රශ්න නොලියපු ළමයි එහෙම මුල ඉඳලම දැන් ඔය පල්ලෙහාට එනකම්ම ලියන්නේ 23ට 24ට එනකම්ම ලියන්නේ. ලියනකොට මුළු පාඩමම ආයෙසරයක් මතක් වෙනවා. ඒ ලියන්න කලින් ඩියුට් එකේ දැන්ට කරපු දැන්ට නිකන් වටයක් දෙකක් බලා ගන්න. බලලා ওই ප්‍රශ්න ටික ලියලා බලන්න. ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒවට මතකයි. පොඩි. හරි? හරි. අපි ඉතින් එහාට එනම් බදු වර්ගීකරණය බදු ටික ගැන ඒ ටික ලබන සතියේ කතා කරමු. හැමෝටම එන අයබෝ.